සුබදවසක් සියලු දෙනාටම අද අපි පාඩමෙන් කතා කරන්න හදන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. ඒතර මේ ද්‍රව වාෂ්ප සමතුලිතය ඒතර රවුල් නියමයේ ආශ්‍රිත ගැටලු රවුල් නියමය සහ මේකෙන් ආසන්න ක්‍රියාවලිය වලින් මෙන්න මේ කොටස් කියන සියලුම කොටස් ටික අපි මේ පාඩමෙන් කතා කරනවා. ඒතර මේකෙන් ද්‍රව වාෂ්ප සමතුලිතය ගැන සම්පූර්ණම තීර කොටස් කතා කරලා ඒ ආශ්‍රිත ගැටලු කතා කරනවා අපි. එතකොට ඔයගලන්ට තව දෙයක් කියන්න ඕනේ අපි වැඩසටහන ටික එන්න ටිකක් ප්‍රමාද වුණා. සමහරවිට කතා කරලත් ඒක වැඩසටහන ඉන්නේ නැද්ද කියලා. නමුත් අද ඉඳන් කොහොම හරි අපි දවස් දෙකකට සැරයක් මගේ වැඩසටහනක් දානවා. මම මේක දවස සහ හවස 6 වෙනිදා මම වැඩසටහනක් දානවා. ඒ යන පාඩම මොකක්ද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ දවසට එන්න මොන පාඩමද කියලා. එතකොට හවස 6 වෙනිදා ඔයගොල්ලන්ට වැඩසටහනක් ගන්න පුළුවන්. අද ඉඳන් දවස් දෙකකට සැරයක්. ඉතින් එහෙනම් යන් අද අපේ පාඩමට අද අපි කතා කරන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. ඉතින් මේකෙදි අපි මුලින්ම දැනගන්න ඕනේ මේ ද්‍රව වාෂ්ප සමතුලිතය කතා කරන්න මේ වාෂ්ප සමතුලිතය කියන්නේ මොකක්ද? මේ ද්‍රවය වාෂ්පයක සමතුලිත වෙන්නේ කොහොමද කියන කාරණා. ද්‍රව වාෂ්ප සමතුලිතදී මුලින්ම ගන්නේ සංශුද්ධ ද්‍රව්‍යයක්. සංශුද්ධ ද්‍රව්‍යයක් කරා මම මේ මුලින්ම සංතෘප්ත වාෂ්ප පීඩනය කියන කතාව ඔයගොල්ලන්ට තේරුම් ගන්න දෙන්නම්. එතන අපි මේ වාදනය කරගෙන ඒකට දානවා එක ද්‍රාවණයක්. අපි ඒ කියන ද්‍රාවණය දාලා ඒ වාදනය සමෘත කරනවා. සමෘත කරාට පස්සේ ටික වෙලාවක් යනකොට මේ ද්‍රාවණයෙන් වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ ඕනෑම උෂ්ණත්වයකදී මේ ඉහළ ද්‍රව පෘෂ්ඨයේ ජලය ගත්තත් මේ ද්‍රවය ගත්තත් වාෂ්පයට සමු පිටවීම තමයි වාෂ්පීභවනය. ඉතින් මේ වාෂ්පීභවන ක්‍රියාවලියක් සිද්ධ වෙලා මේක වාෂ්පයට යනවා. එතන මේක වාෂ්පයට ගිහිල්ලා ටික ටික වාෂ්පයට එන්න පටන් ගන්නවා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ දිගටම වාෂ්ප ඇතිවීම නිසා මේ හිස් අවකාශය සම්පූර්ණයෙන්ම ඒකේ වාෂ්පයෙන් පිරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම ඒකේ සම්පූර්ණයෙන්ම මේ හිස් අවකාශයේ ඒකේ වාෂ්පයෙන් සම්පූර්ණයෙන් පිරුණාට පස්සේ අපි ඒකට කියනවා මේ හිස් අවකාශය සංතෘප්ත වුණා. ඒ සංතෘප්ත වුණාට පස්සේ ඒ වලින් තමයි සංතෘප්ත වුනේ. එහෙනම් මේ හිස් අවකාශයේ තියෙන පීඩනය ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය. ඉතින් මේ අවස්ථාවේදී අපිට ඒ වල ආංශික පීඩනය ගත්තත් මේ අවස්ථාවේ ආංශික පීඩනය කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයම තමයි. මොකද වායුව පිට වෙන්න පටන් ගත්ත මොහොතින්ම ආංශික පීඩනය ගොඩනගෙනවා. ඒකට ආංශික පීඩනයේ අවසානයේදී සංතෘප්ත වුණාට පස්සේ මේ සංතෘප්ත වාෂ්ප පීඩනය සහ ආංශික පීඩනය දෙක සමාන වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ආංශික පීඩනයත් එකයි සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේත් එකයි. ඒතර මෙන්න මෙහෙම ගිහිල්ලා දැන් මේ තියෙන්නේ මම එක ද්‍රාවණයක් ගත්තා. මේක අපි කතා කරන්නේ මේ පාඩමේදී පරිපූර්ණ ද්විඅංග ද්‍රාවණයක් කියන පාඩම. ද්විඅංග ද්‍රාවණය කියන්නේ අංග දෙකක්. මොකද කියන්නේ මෙතන A විතරයි තියෙන්නේ. අපිට තව ද්‍රාවණයක් දාන්න පුළුවන්. හොඳට මිශ්‍ර වෙන ද්‍රාවණ දෙකක සහ ඒ ද්‍රාවණ නිසා වාෂ්ප අතර සමතුලිතව මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. ඉතින් මෙහෙම සංතෘප්ත වුණාට පස්සේ මේ සංතෘප්ත වෙච්ච වාෂ්පයෙන් කොටසක් ද්‍රවීභවනය වෙනවා නැත්නම් ඝනීභවනය වෙනවා. ද්‍රවයෙන් ආයි කොටසක් වාෂ්පීභවනය වෙනවා. මෙන්න මෙහෙම හුමාරු වී පවතින. මේක මම විභාග සංගුණක යටතේ කතා කළා මේ සිද්ධිය. අන්න එහෙම වෙලා මේ දෙන්න අතර සමතුලිතයක් හදලා තමයි මේක සමතුලිත වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. මොකද මම කොහොම පාඩමේ අපි කතා කරන්නේ පරිපූර්ණ ද්විඅංග ද්‍රාවණ. ද්විඅංග කියන එක නම් ලේසි අංග දෙකකින් සමතුලිත ද්‍රාවණයක්. එහෙනම් බලමු පරිපූර්ණ ද්‍රාවණ කියන එක. එතන පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ අපි ගෝ අංග දෙකකින් සමන්විත ද්‍රාවණයක් හදන්න ඕනේ. අපි A සහ B කියලා ද්‍රව දෙකක් මිශ්‍ර කරලා ද්‍රාවණයක් හදනවා. එතන මේකේ තියෙනවා A ද්‍රවය සහ B ද්‍රවය. මේ දෙක හොඳට මිශ්‍ර වෙනවා. එතන මේක හදන්න මට ඕන වුණා A ද්‍රාවණයක් ඒ වගේම B ද්‍රාවණයක්. ඒ දෙක එකතු කරලා තමයි මම මේ AB කියන ද්‍රාවණය හැදුවේ. එතන මම ගත්තට පස්සේ මේ A ද්‍රාවණයේ අණු අතර තියෙනවා අපි ගන්න පුළුවන් AA අණු අතර තියෙන බල FAA විදිහට BB දැන් B ද්‍රවයේ තියෙන අණු අතර බලවලට FBB කියලා මේ දෙක මිශ්‍ර වුණාට පස්සේ මේ දෙන්නම අතර බන්ධන හැදෙනවා ඒවට කියනවා FAB කියලා. ඒ බලවල ශක්තිය. ඒතර මම මෙහෙම බලවල ශක්තිය ලිව්වට පස්සේ මේ පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ තමයි මේ සියලුම බලවල ශක්තිය සමානයි. ඒ පරිපූර්ණ ද්‍රාවණය මිශ්‍ර කරාට පස්සේ එන්තැල්පි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද එහෙම වෙන්නේ නැත්නම් මොකද බන්ධන වල ශක්තිය සමාන නිසා එන්තැල්පි වෙනස ගන්න විදිය ඔයගොල්ලෝ දන්නවා. ප්‍රතිඵල වල සහ සෑදෙන එන්තැල්පි වල සහ බිඳෙන බන්ධන වල එන්තැල්පි සහ සෑදෙන බන්ධන වල එන්තැල්පි වල වෙනස. නමුත් මේක තේරුම් ගන්න ඕනේ සෑදෙන බන්ධන බිඳෙන බන්ධන ඔක්කොම ශක්තියෙන් සමානයි. ඒකෝල ශක්තියෙන් සමාන නිසා එන්තැල්පි වෙනස බිඳුවයි. ඉතින් මෙන්න මේ එන්තැල්පි වෙනස බිඳුව වෙන ද්‍රාවණ අපිට කියන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණ. කියන්නේ ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී එන්තැල්පි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. එහෙනම් බලමු මේ රවුල් නියමයේ ආශ්‍රිත සමීකරණ මේකෙන් ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට මම මේ විදිහටම ද්විඅංග ද්‍රාවණය තියාගන්නවා. මේ විදිහටම ද්විඅංග ද්‍රාවණය මම තියාගන්නවා.
එතකොට මම මේකෙන් ගන්නවා එක ද්‍රාවණයක් ආයි. ඒ විතරක් අරගෙන අපි මේ රවුල් නියමයට අදාළ සමීකරණ ගොඩනගනවා. මෙතෙන් අපි සමීකරණ තුනක් ගොඩනගනවා. ඇත්තටම රවුල් නියමයේ එක සමීකරණයක් සහ තව සමීකරණ දෙකක් මේ පාඩමට අදාළයි. ඉතින් මේ රවුල් නියමයේ කතාව තේරුම් ගන්න මම මේකෙන් එක ද්‍රාවණයක් ගන්නවා තනි කරලා. එතකොට මම සංශුද්ධ ඒ ද්‍රාවණය ගන්නවා. එතකොට මම කිව්වා මේකෙන් වාෂ්පීකරණය මගින් වාෂ්ප පිට වෙලා මෙන්න මේ දෙන්න අතර අවසානයේදී සමතුලිතයක් ඇති වෙනවා. වාෂ්පය ද්‍රවීභවනය වෙනවා, ද්‍රවය වාෂ්පීභවනය වෙනවා. එතකොට මට ද්‍රවය වාෂ්පීභවනය වීමට මට කියන්න පුළුවන් B කියලා. එතකොට මම ඒකේ ශීඝ්‍රතාවය දෙනවා RB. වාෂ්පය ඝනීභවනය වීම නැත්නම් වාෂ්පය ද්‍රවීභවනය වීම මට කියන්න පුළුවන් RC කියලා. එතකොට සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ මේ ශීඝ්‍රතාව දෙක සමාන වෙනවා. මේ කතාව මම විභාග සංකලනයේදීත් කතා කළා. එතනදී කතා කළේ යම්කිසි ද්‍රව්‍යයක් දාලා නමුත් මෙතන වෙන්නේ මේ ද්‍රව්‍යයම යාගේ ද්‍රව අවස්ථාව සහ වාෂ්ප අවස්ථාව අතර සමතුලිතතාවය ඇති වීම. එතන මෙතන භෞතික තත්ත්ව වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ ශීඝ්‍රතාව දෙක සමාන වුණාට පස්සේ මට ලියන්න පුළුවන් සමීකරණේ RB කියන්නේ වාෂ්පීකරණ ශීඝ්‍රතාව සමානයි ඝනීකරණ ශීඝ්‍රතාවට. ඒක ශීඝ්‍රතාව ලියන්න පුළුවන් වාෂ්පීකරණ සිද්ධ වෙන්නේ ද්‍රවයෙන් වාෂ්පය සිද්ධ වෙන්නේ. ඒතකොට මේ සමීකරණ ලියන විදිහ ඔයගොල්ලෝ දන්නවා ශීඝ්‍රතාව සමීකරණ ලියන්නේ කොහොමද කියලා. K1 නියතයක් යටතේ ඒ ද්‍රවයේ සාන්ද්‍රණය සමාන වෙනවා වාෂ්පයේ ද්‍රවීභවනය වීම. ඒක මම ලියනවා K2 වාරයක් ඒ වල වාෂ්පය. එතකොට මෙහෙම ගත්තට පස්සේ ඔයගලන්ට සමීකරණේ අපි නියත ටික එක පැත්තකට ගත්තාම K1 ඒ වල වාෂ්පයේ සාන්ද්‍රණය බෙදීම ඒ වල ද්‍රවයේ සාන්ද්‍රණය. එතකොට K1 මම නියත ටික එක පැත්තකට ගත්තා. එතකොට මේ නියත ඔක්කොම එක පැත්තකට ගත්තාම අපිට මේකට නව නියතයක් දෙන්න පුළුවන් K' කියලා. ඉතින් මෙන්න මෙහෙම සම්බන්ධයක් ආවා. ඉතින් ඔයගොල්ලෝ තව දැනගන්න ඕන කාරණයක් තමයි දැන් මේ කතාවට තමයි අපි යන්නේ. මම මේකෙන් එක ද්‍රාවණයක් අරගෙන තමයි මේ සමීකරණ ගොඩනගන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ වාෂ්පය ගැන සැලකුවාම අපි මෙතනට දැම්මොත් වායු පිට පදාර්ථයේ වායු අවස්ථාවේ අපි කතා කරනවා මේ වායු වල සමීකරණය. P = nRT. ඉතින් එහෙම ගත්තට පස්සේ ඔයගොල්ලන්ට එනවා මේ n යට v කියන්නේ c කියලා. මේ v මේ පැත්තට ගියාම n යට v කියන්නේ c. එහෙනම් p අනුලෝම වෙනවා. නැත්නම් p ණේ අනුලෝම වෙනවා සාන්ද්‍රණය. එහෙනම් මේ වෙලාවේ තියෙන a වල ආංශික පීඩනය අනුලෝම වෙනවා. මම කොහොමද මේ වෙලාවේ ආංශික පීඩනයක් ඇති වෙන්නේ සංතෘප්ත වුණාම තමයි සංතෘප්ත වාෂ්ප පීඩනය ගන්න. ඉතින් සංතෘප්ත වෙනකන් තියෙනවා ආංශික පීඩනය. එතකොට මේ සියලුම අවස්ථාවල තියෙන ආංශික පීඩන අනුලෝම වෙනවා a වල ඒ වෙලාවේ තියෙන සාන්ද්‍රණයට. එහෙනම් ඔයගොල්ලෝ කියන්න පුළුවන් a වල සාන්ද්‍රණය අනුලෝම වෙනවා a වල ආංශික පීඩනය. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා. එතකොට තව සමීකරණයක් ඔයගොල්ලෝ දන්නවා සාන්ද්‍රණය ඇසුරෙන් c = n යට v සාන්ද්‍රණය හැවීම. සාන්ද්‍රණයේ සෙවීමේ සමීකරණය අපිට ගන්න පුළුවන් සාන්ද්‍රණය අනුලෝමයි මවුල සංඛ්‍යාව. දැන් මෙතන එක ද්‍රාවණයක් ඉන්න මවුල සංඛ්‍යාව ප්‍රශ්නයක් නැහැ. නමුත් ද්‍රාවණ දෙකක් තියෙනකොට අපිට වැදගත් වෙන්නේ මවුල භාගය. මවුල භාගය කියන්නේ මුළු ඒක ඔයගොල්ලෝ දන්න මවුල භාගය කියන්නේ මොකක්ද කියලා මුළු මවුල සංඛ්‍යාවට මේ යම්කිසි එක් ද්‍රව්‍යයක මවුල සංඛ්‍යාව දක්වන අනුපාතය. ඉතින් මට මෙතන කියන්න පුළුවන් මවුල සංඛ්‍යාවම නැතුව කෙලින්ම ඒ වල මවුල භාගය. එහෙනම් මෙතන ඒ වල මවුල භාගය කොහොමද එකයි මෙයා විතරක් තියෙන නිසා නැත්නම් මුළු ද්‍රාවණයක තමයි මේක වැදගත් වෙන්නේ. එහෙනම් සාන්ද්‍රණයේ මවුල සංඛ්‍යාවට වගේම මවුල භාගයට අනුලෝමයි කියන සම්බන්ධයත් ඔයගොල්ලෝ දන්න. එහෙනම් මම ලියන්න පුළුවන්. මෙතන C කියන්නේ ඒ වල ද්‍රව අවස්ථාවේ සාන්ද්‍රණය. ඒ ද්‍රව අවස්ථාවේ සාන්ද්‍රණය තමයි මවුල භාගයට අනුලෝම වෙන්නේ. ඒ වල මවුල භාගය. ද්‍රව අවස්ථාව. එතන මේ දෙක ගත්තට පස්සේ මට මේ දෙක බෙදන්න පුළුවන් මේ සමතුලිතතාවනියත් දෙක අයින් කරන්න. එතකොට සමතුලිතතාවනියත් දෙක අයින් කරාම ඔයගොල්ලන්ට ලැබෙනවා ආංශික පීඩනය සහ ද්‍රව අවස්ථාවේ මවුල භාගය අතර අනුපාතය මේකට සමානයි කියලා. ඉතින් මම මේක දෙක කියලා ලියුවා. මට මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන් දැන් මෙතනට. අපිට මේ අවස්ථාවේ මේක. එතකොට අපි ලියුවොත් මේ නව සමතුලිතතාවනියතය සමාන වෙනවා මේ අනුපාතය ආවේ ආංශික පීඩනය බෙදීම XA නැත්නම් ද්‍රව අවස්ථාවේ ඒ වල මවුල භාගය. ඉතින් මේ නව සමතුලිතතාවනියතය දැන් මොකක්ද කියලා අපිට හොයාගන්න වෙනවා. දැන් අපි මේ සමීකරණය ගත්තා. මොකක්ද මේ සමතුලිතතාවනියතය? මොකක්ද මේ නියතය? ඉතින් ඔයගොල්ලෝ ගත්තොත් දැන් මේ අවස්ථාවේ මේ XA වල අගය 1යි. මොකද XA කියන්නේ මවුල භාගය. මවුල භාගය කියන්නේ මුළු මවුල ගානට දරන ඒ වල අනුපාතය. මොකද දැන් මෙතන මුළු මවුල ගානත් ඒ වල මවුල ගානත් එකමයි. ඒකට ඒ විතරක් තියෙන නිසා XA අපිට 1යි කියලා ගන්නවා. XA එකක් වුණාට පස්සේ ඔයගලන්ට තේරෙනවා ඒ වල ආංශික පීඩනය නියතයක් වෙනවා. මම කෝ ආංශික පීඩනය නියතයක් වෙන්නේ. නියතයක් වෙන්න මොන අවස්ථාවේද කියලා තේරුම් ගන්න ඕනේ. සංතෘප්ත වාෂ්ප පීඩනයක් ඇති වුණාට පස්සේ යම්කිසි ද්‍රවයක යම්කිසි උෂ්ණත්වයකදී යාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපි කියනවා නියතයි කියලා. එහෙනම් මම කලින් සඳහන් කළා මේක වාෂ්ප සංතෘප්ත වුණාට පස්සේ ඒ සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට ආංශික පීඩනය කියන්න පුළුවන්. එතකොට මේ උෂ්ණත්වයේදී නියතයක් වෙන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. එහෙනම් මේක එක වුණාට පස්සේ ආංශික පීඩනය නියතයක් වෙනවා කියන්නේ මේ නියතයෙන් හඳුන්වන්නේ ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය. මොකද එයා තමයි යම්කිසි උෂ්ණත්වයකදී නියත වෙන්නේ. එහෙනම් අපිට K' ගන්න පුළුවන්
වාෂ්පයේ තියෙන ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය. එහෙනම් දැන් අපිට සමීකරණේ ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී නියතය ආවේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනයේ ඒ උෂ්ණත්වයේදී නියතයි. එතකොට අපිට මේක එක වුණාට පස්සේ අපිට නියතය ආවා PA කියන එක. ආංශික පීඩනය නියතයක් වුණා. එහෙනම් නියතයක් වෙන්නේ මේ අවස්ථාවේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. එහෙනම් අපිට මේ අවස්ථාවේදී මොනකුව සම්පූර්ණයෙන් සංතෘප්ත වුණාට පස්සේ ආංශික පීඩන සංතෘප්ත වාෂ්ප පීඩනය ආංශික පීඩනයට සමාන වෙනවා. මොකද මේක තමයි නියත වෙන්නේ. එහෙනම් අපිට K dash හොයා ගන්න පුළුවන්. K dash කියන්නේ නව සමතුලිතතා නීතිය කියන්නේ ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය. ඉතින් මේක මෙතනට ආදේශ කළාට පස්සේ ඔයගලන්ට සමීකරණ ගොඩනගන්න පුළුවන්. මේක ගන්න. එතකොට සංතෘප්ත වාෂ්ප පීඩනයන්නේ අර ආංශික පීඩනය විදීම ඒ වල ද්‍රව අවස්ථාවේ මවල භාගයේ අපිට සමීකරණයක් දෙන්න යන්න පුළුවන්. ඒතකොට ඒ වල ආංශික පීඩනය සමානයි. ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය වල ඒ වල ද්‍රව අවස්ථාවේ මවුල භාගය. එතකොට මේක තමයි අපිට රවුල් නියමයේ මේ අපි අවශ්‍ය පළවෙනි සමීකරණය මේ පාඩමේ වියංග ද්‍රාවණයක සමතුලිතතාවයේ පළවෙනි සමීකරණය තමයි මේක. එතකොට මම මේක ගත්ත මේ ද්‍රාවණයට තමයි මේක අදාළ වෙන්නේ. එතකොට B වලට දානකොට B වල ආංශික පීඩනය B වල සංතෘප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම B වල ද්‍රව අවස්ථාවේ මවුල භාගය. එතකොට මේකට ආදේශ කරගන්න පුළුවන්. අපි එක ද්‍රාවණයක් ගත්ත මේ සමීකරණය උත්පන්න කරා. ඉතින් මේකෙන් ඔයගලන්ට රවුල් නියමය කියන්නේ මොකක්ද කියලා දැන් මේකෙම ප්‍රකාශනය හදාගන්න පුළුවන්. 2014 ත් ඇහුව රවුල් නියමය මොකක්ද කියලා. 2019 පරණ සිලබස් එකේ ප්‍රශ්නෙත් අහලා තිබ්බ වක්‍රාකාරයෙන් මොකක්ද රවුල් නියමය කියලා. يعني පේපර්ස් දෙකක් ආව 2019 දී ඕල් සිලබස් එකේ අහලා තිබ්බ නියමය මොකක්ද කියන එක වෙනම ආකාරයකට. ඒත් ඇහුව රවුල් නියමය. ඒතර මේක රවුල් නියමය ගන්න. ඒකෙන් මේකෙන් කියන්නේ පරිපූර්ණ ද්‍රවණයක කිසියම් උෂ්ණත්වයකදී ඒ වල ආංශික පීඩනය එහි සංතෘප්ත වාෂ්ප පීඩනයේ එම ද්‍රව්‍යයේ ඒ ද්‍රව්‍යයම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ කියලා අපිට සඳහන් කරන්න බෑ. කිසියම් ද්‍රව්‍යයක පරිපූර්ණ තත්ත්වයකදී පරිපූර්ණ ද්‍රාවණයක කිසියම් ද්‍රව්‍යයක එම උෂ්ණත්වයේදී යාගේ ආංශික පීඩනය එහි සංතෘප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම. ඒ සංතෘප්ත වාෂ්ප පීඩනයේ ඒ ද්‍රව අවස්ථාවේ මවුල භාගයේ ගුණිතයට සමාන වේ. ඉතින් මේක තමයි රවුල් නියමයෙන් උත්පන්න කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක කටපාඩම් කරන්න යන්න එපා. මේක එහෙම සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක කෙලින්ම මේ සමීකරණය ගන්න පුළුවන්. මේ සමීකරණය ව්‍යුත්පන්න කරන විදිහ දැනගන්න මේවත් කටපාඩම් කරන්න එපා. මේ ව්‍යුත්පන්න කිරීමේ තියරි එක වැදගත් වෙනවා MCQ වලට. කෙලින්ම ප්‍රශ්න අහලා තියෙනවා ගොඩක් වෙලාවට. මේ දැනුම වැදගත් මේ දැනුම තියෙනවද කියලා බලන්න MCQ අහලා තියෙනවා. ඒකට MCQ එකක් කරන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට මේක කටපාඩම් කරලා ඇප්ලයි කරන්න එක නෙමෙයි. මේ ආපු විදිහ මොකක්ද කියලා තේරුම් ගත්තොත් ඔයගලන්ට පුළුවන් MCQ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. රචනා ප්‍රශ්න වල මේක කෙලින්ම සමානට අහනවා. නමුත් ඒත් ව්‍යුත්පන්න කිරීම අහන්න පුළුවන්. මේ ආපු තියරි එක හරියට දැනගන්න. ඒතකොට ඒකෙන් තමයි ඔයගලන්ට MCQ හරියටම දාගන්න පුළුවන්. MCQ ලකුණු කරන්න පුළුවන්. ඉතින් අපි බලමු අපි මේක ඊළඟ සමීකරණය දැන්. ඒතකොට ඊළඟ සමීකරණ මේකෙන් අපිට ගන්න පුළුවන් මේ ටික මගන්න. ඒතකොට ඊළඟ සමීකරණේ තියෙන්නේ මෙතනදී ඔයගලන්ට තේරුම් වෙනවා මේ x වල උපරිම අවස්ථාව. දැන් අපි මේකටනේ ආදේශ කරන්න ඕනේ. මොකද වියංග ද්‍රාවණයකට මේ සමීකරණ දාන්නේ. ඒතකොට x ගත්තට පස්සේ x ට යන්න පුළුවන්. නැත්නම් a වල මවුල භාගයට යන්න පුළුවන් උපරිම අවස්ථාව වෙන්නේ 1. 1 වෙනවා කියන්නේ ඒක තියෙන්න පුළුවන් ඒ විතරයි. b වල සම්පූර්ණ මවුල ගන්න බිඳුව වුණොත් x 1 වෙනවා. ඒ කියන්නේ මේ ඕනම මවුල භාගයකට යන්න පුළුවන් උපරිම අවස්ථාව මෙතනදී අංග 2යි නම් අංග කීපයක් තිබ්බත් මවුල භාගයකට යන්න පුළුවන් උපරිම අවස්ථාව 1යි. එහෙනම් 1 වෙනවා කියන්නේ ඒ විතරයි තියෙන්නේ. එතකොට මේක 1 වුණා ආංශික පීඩනය සමාන වෙනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒකට දැන් අපි කතා කරමු. ඉතින් මේක උපරිම අවස්ථාව 1 වුණොත් තමයි මේ දෙන්නගේ අගයන් දෙක සමාන වෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම මේ මවුල භාගය එකට වඩා අඩුයි. එකට වඩා අඩුයි කියන්නේ මේ ප්‍රතිඵලයෙන් එන සංඛ්‍යාව දශම ගණනක් වෙන්නේ. ඒ කියන්නේ ආංශික පීඩනය හැම වෙලෙම දශම සංඛ්‍යාවක තියෙන්නේ. සංතෘප්ත වාෂ්ප පීඩනයත් එක්ක ගත්තාම ආංශික පීඩනය අඩුයි. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් සංතෘප්ත වාෂ්ප පීඩනය විශාලයි ආංශික පීඩනයට වඩා. මොකද මේකෙන් එන ගුණිතයෙන් එන ප්‍රතිඵලය ගුණිතයක් වුණා නැත්නම් වැඩි වෙනවා. නමුත් මෙතන දශම සංඛ්‍යාවකින් වැඩි වෙන්නේ. ඒක නිසා සංතෘප්ත වාෂ්ප පීඩනය හැම වෙලාවෙම ආංශික පීඩනයට වඩා වැඩි. ඉතින් මේක අරගෙන තමයි ඊළඟ සමීකරණය අපි ගොඩනගන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මේකට වාෂ්ප පීඩන පාතනය කියලා. නැත්නම් වාෂ්ප පීඩනය අඩු වීම. එතකොට මේක තමයි වාෂ්ප පීඩන පාතනය. මොකද වැඩියෙන් තියෙන සංතෘප්ත වාෂ්පය එකෙන් අඩු කරාම ආංශික පීඩනය අපි මේකට කියනවා වාෂ්ප පීඩන පාතනය. එතකොට මේ සමීකරණ අපිට ගොඩනගන්න පුළුවන්. මම P note එකෙන් ලියනවා. ආංශික පීඩනය මොකක්ද කියලා අපි දැන් සමීකරණය ලියුවා. ඒක මම ලියනවා රණ්ඩුවේ. P note A වාරය x ද්‍රව අවස්ථාව. එතකොට PA කිව්වේ ඒක. හරි මම මේක ලියාගත්තට පස්සේ මම P note එක එළියට ගන්නවා. ඒතර ලියන්න 1 රින ඉතුරු වෙන්නේ x. ඉතින් මෙතන තියෙන ද්‍රව්‍ය දෙකයි. ඒතර මේ ද්‍රව්‍ය දෙක එක කියන්නේ මේ ඔයගොල්ලෝ දන්න කරුණු xa ධන xb මේ දෙක එකතුව තමයි එක වෙන්නේ.
එහෙනම් එකරින් XA කියන්නේ මෙතනින් එන්නේ XB. එහෙනම් අපි ලියන්න පුළුවන් වාෂ්ප පීඩන පාතනය සමානයි මේකෙන් එන්නේ XB. එහෙනම් මම XB තනි කරගත්තොත් මම ලියන්න පුළුවන් ද්‍රව අවස්ථාවේ B වල මෝල් භාගය සමාන වෙනවා P0 A වෙන PA නැත්නම් වාෂ්ප පීඩන පාතනයේ බෙදීම A වල සංතෘප්ත වාෂ්ප පීඩන. ඉතින් මොකද්ද මේ සමීකරණයෙන් ආවේ? මේකට කියනවා රවුල් නියමයේ විකල්ප සමීකරණය. එතන මේකෙන් ආවේ A වල වාෂ්ප පීඩන පාතනය. A වල වාෂ්ප පීඩන පාතනය ආයි මෙතන තියෙන වැඩි පීඩනයේ සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදුවා. එතන මේකට අපිට කියන්න පුළුවන් A වල සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. එතකොට A වල සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සමාන උනේ B ද්‍රවයේ ද්‍රව අවස්ථාවේ මෝල් භාගයට. ඒ කියන්නේ මේකෙන් ගන්න තියෙන සංකේතය තමයි කිසියම් පරිපූර්ණ ද්‍රාවණයක යම් සංරචකයක සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය එහි අනිත් ද්‍රව්‍යයේ ද්‍රව කලාපයේ මෝල් භාගයට සමාන වේ. එතකොට මේක A එකේ සමාන උනේ B වලට. ද්‍රවයන් දෙකක එකට තමයි සමාන. ඒකට ආවේ කොහොමද කියන කාරණාව බලන්න වැදගත්. දැන් මේකේ සමීකරණ පාඩම් කරන්න යන්න එපා. මේ සමීකරණ ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මේ සමීකරණ ආපු විදිහ තේරුම් ගන්න. එතකොට තමයි ඇත්තටම MCQ එකක් කරන්න පුළුවන් වෙන්නේ. මේක පාඩම් කරලා MCQ කරන්න බෑ. MCQ පේපර් එකේ වරදින එක වෙන්නේ. ඒකින්ද මේ තියරි කොටස් හරියට දැනගන්න. එහෙනම් IQ රවුල් නියමයේ විකල්ප ආකාරයෙන් මේක හැදුනේ. ඒතර මේකෙන් කියවෙන්නේ කිසියම් පරිපූර්ණ ද්‍රව්‍යයක යම් ද්‍රව්‍යයක සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයේ එහි අනිත් ද්‍රව්‍යයේ මෝල් භාගයට දැන් ද්‍රව කලාපයේ මෝල් භාගයට සමානයි. මේ මෙතනදී වැදගත් මේ ද්‍රව කලාපයේ මෝල් භාග කියන එක. ඒතර මේ සමීකරණයේදී ආවේ ද්‍රව කලාපයේ මෝල් භාග හැම විටම ඒක තේරුම් ගන්න. ඉතින් අපි සමීකරණ දෙකක් ගොඩ නැගුවා. එහෙනම් අපි ඊට පස්සේ බලමු මේ ඊළඟ සමීකරණයට යන්න මේ ඒක අපි ගන්නෙ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය සහ රවුල් නියමය සම්බන්ධ කරලා. එහෙනම් අපි බලමු මේ සමීකරණෙත් ගන්න. ඉතින් ඔයගලන්ට මතකයි මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කතා කරන්නේ 4 වෙනි පාඩමේදී. ඒකට යාගේ ඩෝල්ටන්ගේ නියම වලින් අපි සමීකරණ දෙකක් ගන්නවා. ඒකට මේ සමීකරණ දෙකෙන් තමයි අපි ආංශික පීඩන නියම එක ඩෝල්ටන්ගේ ආංශික පීඩන වාදය කතා කරන්නේ. අපි ගත්තට පස්සේ අපි රවුල් නියමෙන් ගත්ත සමීකරණය තමයි මේක. ඒ වාරය ද්‍රව අවස්ථාවේ මෝල් භාගය. ඉතින් මට ලියන්න පුළුවන් මේ PA ලියන්න පුළුවන්. නැත්නම් PA කියන්නේ ඒවල ආංශික පීඩනය. ඩෝල්ටන්ගේ ආංශික නියමෙන් අපි යම් ද්‍රව්‍යයක ආංශික පීඩනය ගත්තේ මුළු පීඩනය වැඩි කිරීම ද්‍රව අවස්ථාව A වල යම් කිසි ද්‍රව්‍යයක වාෂ්ප අවස්ථාවේ මෝල් භාගය. මේ කියන්නේ ද්‍රව අවස්ථාව මෙතන වාෂ්ප අවස්ථාව. ඒතර මුළු පීඩනය වරක් A වල වාෂ්ප අවස්ථාවේ මෝල් භාගය, A වල සංතෘප්ත වාෂ්ප පීඩනය, A වල ද්‍රව අවස්ථාවේ මෝල් භාගය. ඒතර මේ දෙක ගත්තට පස්සේ මේ P කියන එක අපිට ලියන්න පුළුවන්. නැත්නම් මේ මුළු පීඩනය මෙතන ඉන්නේ. දැන් මෙතන තියෙන A සහ B විතරයි. ඒතර B කියන්නේ P සමාන වෙනවා මෙතන ලියන්න. P සමාන වෙන්නේ PA ධන PB. දැන් මේක අර මම මුලින් කිව්වේ නේද ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ ද්‍රවයෙන් මේ A වාෂ්පය හැදෙනවා. B ද්‍රවයෙන් B වාෂ්පය හැදෙනවා. මේකවල තමයි සමතුලිතතාවයට ලක් වෙන්නේ. ඒතර මේ වාෂ්පය B ගෙත් තියෙනවා, ඒකෙත් තියෙනවා, ඒකේ ද්‍රව තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් හැදෙනවා ආංශික පීඩන. ඒ ආංශික පීඩන වල එකතුව තමයි මුළු පීඩනය වෙන්නේ. මම මේක මුළු පීඩනය P total කියලා දැම්මා. එතකොට ඒක සමාන වෙන්නේ මෙයාගේ ආංශික පීඩනය දාන මෙයාගේ ආංශික පීඩනය. ඒතර ආංශික පීඩනය දැන් ඔයගොල්ලන් ලියන්න පුළුවන්. PA කිව්වේ සංතෘප්ත වාෂ්පයෙන් වැඩි කිරීම ද්‍රව අවස්ථාවේ මෝල් භාගය. මේක B වල ද්‍රව අවස්ථාවේ මෝල් භාගය, B වල සංතෘප්ත වාෂ්ප පීඩනය. මම මේක කෙලින්ම මෙතනට ආදේශ කරනවා P වලට. ද්‍රව අවස්ථාව දාන්න XB ද්‍රව අවස්ථාව වාරයක් XA වාෂ්ප A ද්‍රව අවස්ථාවේ මෝල් භාගය. ඉතින් මම මේකෙන් වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ වාෂ්ප අවස්ථාවේ නැත්නම් වායු අවස්ථාවේ ඒ වල මෝල් භාගය. ඒක තනි කරගන්න. වාෂ්ප අවස්ථාවේ ඒ වල මෝල් භාගය තනි කරගත්තාම වෙනවා ඒ වල ආංශික පීඩනය. මම ඒක ලිව්වා රවුල් නියමයේ ඇසුරේ. මේ කොටස ඇතුලේ මුළු පීඩනයට දාන අනුපාතය. මෙතන තියෙන්නේ ඒක. නමුත් ලියලා තියෙන රවුල් නියමයේ සමීකරණ වලින්. මේ සමීකරණ වලට ගණන් හදද්දී වැදගත් වෙනවා. කෙලින්ම දාන්නත් පුළුවන්. නැත්නම් මේ ආපු විදිහ මම කියන වගේ මේක ආපු විදිහ දැනගන්න. ඉතින් මේක තමයි රවුල් නියමයයි මේ අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩනය එකතු කරලා ගත්ත එක. ඩෝල්ටන්ගේ ආංශික පීඩනයෙන් ආවේ මේක. යම් කිසි ද්‍රව්‍යයක එතන තියෙන අවකාශයේ තියෙන වායුන්ගේ එකතුව, වායුන්ගේ ආංශික පීඩන වල එකතුව මුළු පීඩනයට සමාන වේ. මේක තමයි ඩෝල්ටන් කිව්ව එක නියම. ඩෝල්ටන්ගේ පීඩනය. ඉතින් මේක සහ මේ සමීකරණ දෙකත් එකතු කරලා තමයි අපි රවුල් නියමයත් එක්ක සම්බන්ධ ගත්තේ. ඉතින් අපි සමීකරණ තුන කතා කරලා ඉවරයි. ඉතින් දැන් අපි බලමු දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙන අවබෝධයක් වෙන්න ඇති කියලා මේ කතා කරපු දේවල් ගැන රවුල් නියමයේ ආශ්‍රිතව සහ
ඒකත් සමීකරණ ගැන. අයි මම කියන මේ සමීකරණ හදන එක තේරුම් ගන්න. සමීකරණ එන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න. සමීකරණ කටපාඩම් කරන්න බෑ. ඒක සමීකරණ ගන්න පුළුවන්. ප්‍රශ්නේ නැතු. එහෙනම් අපි යම් මේකෙන් ඇවිල්ලා තියෙන ගැටලුවක් කතා කරන්න. ඊට පස්සේ යම් අපි ඊළඟට කොටස් වලට මේකේ ප්‍රස්තාර අඳින එක සංයුක්ත කලා ප්‍රස්තාර වලට. මුලින්ම මේ ගැටලුව කතා කරමු. එහෙනම් අපි අපු 2018 10 වෙනි MCQ එකට. එතකොට මේක කියලා තියෙනවා මේ A සහ B මිශ්‍රණයක් හදනවා කියලා. ඒ A සහ B හොඳට මිශ්‍ර වෙන දෙන්නේ. ඒතකොට ඒ දෙන්න ද්‍රාවණයක් හදලා ඒගොල්ලන්ගේ වාෂ්පත් එක්ක ඒගොල්ලෝ සමතුලිතතාවය තියෙනවා කියලා ගන්න කියලා තියෙනවා. එතකොට දත්ත විදිහට දීලා තියෙනවා ඒකේ සංතෘප්ත වාෂ්ප පීඩනය, B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය සහ මුළු පීඩනය. ඒ වගේම A වල වායු අවස්ථාවේ මවුල භාගය. මෙන්න මේ දත්ත ටික තමයි දීලා තියෙන්නේ. එතකොට මේ දත්ත හතර ඇසුරෙන් සමීකරණයක් විප්‍රාණ කරන්න කියලා කියනවා. සමන්තාවය ගන්න කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ සමන්තාවය ගන්න. ඉතින් අපි දන්න තැනින්ම පටන් ගන්න අපි දන්නවා එළිම රවුන්ඩින්ග් සමීකරණය මේකට දාන්න. ඉතින් මම A ට දාන්නම් A තියෙන නිසා PA සමානයි P not A වාරයක් A වල ද්‍රව අවස්ථාවේ මෝල් භාගය. ඉතින් මේක අපිට P not A විතරයි දත්තයක් කියලා වැදගත් වෙන්නේ. ආංශික පීඩනයව ද්‍රව අවස්ථාවේ මෝල් භාගයව මේ ගන්න නෑ. නමුත් අපිට හදාගෙන යන්න වෙන මේ කොටස් අයින් කරගෙන තමයි මේ ගන්න යන්නේ. ඉතින් අපි ඊළඟට උඩ B වලට ලියන්න පුළුවන්. P not B වාරය XD. නැත්නම් මම මෙතන XD ලියන්නේ නැතුව නැත්නම් B වල මවුල භාගය ලියන්නේ නැතුව ඒකත් ලියනවා යසුරේ. මොකද B වල මවුල භාගයට මෙතන ලියාගත්තොත් තව අපි දන්නේ නැති කොටසක් වැඩි වෙනවා. මම මේක ලියා ගන්නවා එක රින A වල මවුල භාගය. දැන් මේ සමීකරණ දෙක ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා දන්නේ නැති පද කීපයක්ම තියෙනවා. දන්නේ නැති පද ඇත්තටම හතරක් තියෙනවා. A වල ආංශික පීඩනය, ඒකලොම් ද්‍රව අවස්ථාව මවුල භාගය, B වල ආංශික පීඩනය සහ වෙන දන්නේ නැති පද තුනයි තියෙනවා. අපි දැන් B අයින් කරගත්තානේ. ඉතින් අපි හදා ගන්න ඕනේ මෙන්න මේ දන්නේ නැති පද ටිකත් අයින් කරගෙන යන්න. ඉතින් මම මුලින්ම මේ A වල මවුල භාගය කියන එක අයින් කරගන්න බලනවා. ද්‍රව අවස්ථාව මවුල භාගය. ඉතින් මම ඒක කරන්නේ මම මේකේ A වල මවුල භාගය කියන එක තනි කරගන්නවා. ඒක මම ලියන්න පුළුවන් මේ විදිහට. A වල ආංශික පීඩනය තිබුණා. A වල සංකෘත වාෂ්පය. එතකොට මේක මම එක කියලා ලියන්නම්. එතකොට B මේක සමීකරණ හදාගන්න පුළුවන්. ඒ තනි කරගන්න මේක වරහණ අයින් කරනවා. ක්‍රින ඊළඟ B වාරය x. ඉතින් මේක x තනි කරගත්තාම ඔයගලන්ට තේරෙනවා මේකෙන් එන්නේ අර වාෂ්ප පීඩන පාතනය නැත්නම් සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයේ සමීකරණයමයි. B වල සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. එතකොට ඒකෙන් මට x ගන්න පුළුවන්. P not B මේක මේ පැත්තට එනවා. P not B කින් ඒ B වල ආංශික පීඩනය අඩු වෙනවා. ඊළඟ මෙතනින් ආවේ B වල සාපේක්ෂ වාෂ්ප පීඩනය සමානයි A වල ද්‍රව අවස්ථාවේ මෝල් භාගය කියන කරුණ. ඉතින් මම මේකට කියනවා 2 කියලා. මේ සමීකරණ දෙක මට සමාන කරන්න පුළුවන්. මම A වල තමයි ගත්තේ. ඒක උඩට මේ දත්තය කපලා අයින් කරගන්න පුළුවන්. මේ දෙන්න සමාන කරනවා. මම ඒ දෙන්නව සමාන කරනවා. හරි. ඒතර මේ දෙන්න සමාන කළාට පස්සේ දැන් අපි A වල මවුල භාගය කියන කොටස් දැන් අයින් කරගෙන ඉන්නවා. දැන් අපි දන්නේ නැති තත්ත්වයක් තව දෙකක් තියෙනවා. A වල ආංශික පීඩනය නිසා B වල ආංශික පීඩනය. දැන් මම මේ දෙකත් අයින් කරගන්න වෙනවා. මම කොහොමද මේ දෙක අයින් කරගන්නේ? එතකොට මට A ලියන්න පුළුවන්. A වල ආංශික පීඩනය ලියන්න පුළුවන්. ඩෝල්ටන් සමීකරණය ඇසුරේ මුළු පීඩනය වල A වල වායු අවස්ථාවේ මවුල භාගය. හැබැයි ඒ දත්තෙන් අපිට ඕන වෙනවා. P ත් ඕන වෙනවා. එහෙනම් මේ සමීකරණ අපිට ගන්න පුළුවන්. ඒක මම කෙලින්ම දානවා ඊට ආදේශ කරනවා. B වාරය A වල වායු අවස්ථාවේ මවුල භාගය. ඊමණට B ලියන්න පුළුවන් මේ විදිහටම මුළු පීඩනය වල මම මෙතන B වල වායු අවස්ථාවේ මවුල භාගය ලියන්නේ අපිට ඒක වැදගත් වෙන්නේ නැති නිසා කෙලින්ම මේ ඇසුරෙන් මේකත් ලියා ගන්නවා. එක රින A වල මවුල භාගයේ වාෂ්ප අවස්ථාව. එහෙනම් මේ සමීකරණය මට මෙතනට කෙලින්ම ආදේශ කරගන්න පුළුවන්. මම මේක වරහන් සුළු කරලා ලියා ගන්න මෙතන තුන ලේසි. P ගුණ වෙන තුන මෙතන ඍණ පදයක් තියෙන නිසා ඍණයි ගුණ වෙන්නේ දාන්න. P වාරයක් එළියෙන් තියෙන නිසා A වල මවුල භාගයේ වායු අවස්ථාවේ වාෂ්පය. ඉතින් මේක ගත්තට පස්සේ අපිට අවශ්‍ය කරන දත්ත සියල්ලම තියෙනවා. P not A ඉන්නවා. ඒ කියන්නේ A වල සංතෘප්ත වාෂ්ප පීඩනය තියෙනවා. B වල සංතෘප්ත වාෂ්ප පීඩනය තියෙනවා. P වල මුළු පීඩනය තියෙනවා. වායු අවස්ථාවේ මවුල භාගය තියෙනවා. ඉතින් මේ කියන දත්ත සියල්ලම තියෙනවා. දැන් අපිට හදාගන්න තියෙන්නේ මේකෙන් සමීකරණය. ඉතින් සමීකරණ හදන්න ගත්තට පස්සේ අපි ගාන ගත්තොත් මේ ගාන කියලා තියෙන්නේ මේ ගාන අපිට P තනි කරලා නැත්නම් P එක පැත්තකට බලන සමීකරණ ගත්තොත් ඔයගලන්ට පේන උත්තර දෙකක් තියෙනවා. 1 සහ 3 උත්තර තියෙන්නේ P සමානයි කියලා අරගෙන සම්බන්ධතාවය හදලා තියෙනවා. නමුත් ඒකෙදි බලන්න
මේ P සමානයි කියලා තියෙන සම්බන්ධයේදී බෙදීම අවස්ථා නැහැ. බෙදපු ගණන් නැහැ. කෙලිම තනි පෙළියට තමයි උත්තර තියෙන්නේ. නමුත් මේක ඔයගොල්ලෝ P තනි කරගත්තොත් අනිවාර්යෙන් බෙදීම වෙනවා. එහෙනම් මේක P තනි කරලා නෙමෙයි මේ උත්තර එන්න ඕනේ. අනිත් අවස්ථාව නේ එකයට P. උත්තර උත්තර තුනම තියෙන්නේ එකයට P වල. එහෙනම් අපි හදා ගන්න ඕනේ මේ සමීකරණ එකයට P විදිහට. ඉතින් මෙතෙන්ට ආවට පස්සෙ කරන්න කෙලිම. මේක තමයි උත්තරය අතරම. නමුත් මේකෙන් මෙහෙම උත්තරයක් නැහැ නේද? එහෙනම් අපි උත්තරය හදා ගන්න වෙනවා. උත්තරය හදා ගන්නකොට MCQ වල දීලා තියෙන විවරණය බලන්න. විවරණය බැලුවට පස්සේ P තනි කරලා ගන්න බෑ. එහෙනම් මම ගන්න එකයට P කරලා. ඊළඟ මේ සමීකරණ තව පොඩ්ඩක් හදා ගන්නවා මගේ මේක විසඳන්න පහසුවට මම මේවා අයින් කරලා තමයි හදන්න පුළුවන්. මේ වෙන ආශික තීරණය මම මේ දත් එක එක බෙදනවා. මේ ඔක්කොගෙම බෙදෙන එකත් හරි මම වෙන වෙනම බෙදුවත් හරි එකම දේ වෙන්නේ. මේටික දැන් අයින් කරලා. එතකොට දැන් මේ කොටස දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. මේක තමයි කරමින් දැන් ලියාගෙන ඉන්නවා. එතකොට මේක කෙලිම ලියන්න පුළුවන්. දැන් මේකෙන් මේ කොටස අයින් කරන්න පුළුවන්. ඉතින් මම දැන් එකයට P අවස්ථාවෙදී ගන්න එනම් මම මේක එකයට P හදා ගන්නවා. එකයට P හදා ගන්න මම මේ මුළු සමීකරණයම P කින් බෙදාගෙන යනවා. මම අලුතෙන් මේ සමීකරණය P වලින් බෙදනවා. මේ පැත්තට P දාන සමාන කිරීම එහා පැත්තට P වලින් බෙදනවා. එතකොට බෙදුවට පස්සේ ඔයගලන්ට පේනවා මේ පැත්තේ මේ P ට P කැපෙනවා, මෙතන කැපෙන්නේ නැහැ, මෙතන කැපෙනවා, එතන අයින්. අපි ගත්තට පස්සේ වාෂ්ප අවස්ථාවේ ඉවර මූල භාගයේ ඒ වල ආංශික සංතෘප්ත වාෂ්පීකරණය මෙතන එන්නේ එකයට P, මෙතන මේ බෙදුවට 1යි, ඒක බෙදුවා P වලින්. ඊන එකයට P නෝට් P මෙතන B කැපුණා XA. නැත්නම් ඒ වල වාෂ්ප අවස්ථාවේ මූල භාගයේ විදියට. දැන් අපි තනි කරගන්න ඕනේ මේ එකයට P. එහෙනම් එකයට P තනි කරගෙන මම ඊටු ටික මේ පැත්තට කියනවා. ඉතින් මේක මේ වාෂ්ප කලාපයේ ඒ වල මූල භාග විදීම සංස්කෘත වාෂ්පීන්නේ B වල. ඊට සමගින් මේ පැත්තට ගෙනහම ඔයගලන්ට වෙන XA පොදුයි. මම මේක මේ පැත්තට ගෙන ලියා ගන්නවා XA පොදු නිසා ඒක එළියට අරගෙන එකයට P not A නැත්නම් ඒ වල සංස්කෘත වාෂ්පීන්නේ රීන. එතන මෙතන දෙන්නේ දාන්න වෙන දාන්න වෙනවා. එකයට P not මෙතන තියෙන්නේ ධන අවස්ථාව. එතකොට ඒක සමාන කිරීමේ මේ පැත්තට එනකොට ඍණ වෙනවා. සමානයි එකයට P වාරයක් එක ඍණ P නොත් B. ඉතින් මට දැන් එකයට P තනි කර ගන්න පුළුවන්. මම සමීකරණ මේ පැත්තටම ලිය ගන්නවා. අන්න එතකොට පහසු වෙනවා මම මෙහෙම හදාගෙන යන්න. මේක මේ පැත්තට ගෙනන්න දාන්න. මෙන්න මේක තමයි අවසානයේදී උත්පන්න කිරීමේ ඉන්නේ අපිට මේ සම්බන්ධතාවය. එහෙනම් අපිට මේකෙන් උත්තරේ ගන්න පුළුවන්. අවසාන උත්තරය වෙලා තියෙන මේක ගැලපෙන්නේ දෙවෙනි උත්තරෙත් එක්ක. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේකේ සම්බන්ධතාවය උත්පන්න කරන්න තියෙන්නේ. ඇත්තට මේකේ ලොකු තීරි කොටසක් නැහැ. සමීකරණ ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා. නමුත් ඒක අර සම්බන්ධතාවය ගොඩනැගී ගැනීම තමයි මෙතන ගැටලුව වෙන්නේ. මේවා තමයි මෙන්න මේ වගේ කොටස් තමයි MCQ වල අහන්න මම එකයි පුළුවන් තරම් තීරි කොටස් ෆලෝ කරගෙන යන්න. ඒ ගාන අදපු සමීකරණ කටපාඩම් කරලා ඉගෙන මේවා ගන්න බෑ. කොහොමද ඒක එන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේක එන්නේ. ඊට පස්සේ උත්තර දිහා බලලා තමයි මේ විදිහ ගත්තේ. මම හිතනවා ඔයගලන්ට මේ ගැටලුව ගැන අවබෝධ වෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේකත් එක්ක ඇවිල්ලා තියෙන පරිපූර්ණ වායු කලාප සංවේදී ප්‍රස්ථාර ගැන කතා කරමු. අපි දැන් බලමු සංයුති ප්‍රස්ථාර වලට යන්න. එතනදී අපි වාෂ්ප සංයුති ප්‍රස්ථාරය පීඩන සංයුති ප්‍රස්ථාරය සහ උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාර වලට තමයි යන්නේ. ඉතින් පරිපූර්ණ ද්‍රවණ මුලින්ම කතා කරන්නේ පරිපූර්ණ ද්‍රවණ වල වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය සහ උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය. එතකොට පීඩන සංයුති ප්‍රස්ථාරය ගත්තට පස්සේ අපි දැන් කතා කරන්නේ පරිපූර්ණ අවස්ථාවේ තියෙන පීඩන සංයුති සහ උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය. ඊට පස්සේ පරිපූර්ණ නොවන ද්‍රවණ වලට කතා කරනවා. එතන පරිපූර්ණත්වයේ ගත්තට පස්සේ අපි දැනගන්න ඕනේ මුලින්ම ආංශික පීඩන වල වෙනස නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩන වල වෙනස කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි ගන්නවා A වල සංතෘප්ත වාෂ්ප පීඩනේ B වල සංතෘප්ත වාෂ්ප පීඩනේ වැඩි අවස්ථාවක්. A වල සංතෘප්ත වාෂ්ප පීඩනේ වැඩි B වලට වඩා. ඉතින් මේ අවස්ථාවේදී අපි සංයුති ප්‍රස්ථාර අඳින්න හදන්නේ. පීඩන සංයුති ප්‍රස්ථාර. එතකොට මේකේ
y අක්ෂ දෙකක් තියෙනවා. මොකද a සහ b කියන ද්‍රාවණ දෙකටම තමයි මේ ප්‍රස්ථාරය අඳින්නේ. ඒතර මේ y අක්ෂ දෙකෙන් නිරූපණය වෙන්නේ පීඩනය. x අක්ෂයෙන් නිරූපණය වෙන්නේ මවුල භාගය. නැත්නම් සංයුතිය. මම මේ පැත්ත ගත්තොත් මේ x අක්ෂයේ පැත්ත ගත්තොත් මේ පැත්ත මම x ලියනවා මෙතන බිඳුවේ ආරම්භක අවස්ථාවේ අවසාන දරුවට x එකයි. කියන අවසානයේ තියෙන x විතර. එහෙනම් b පටන් ගන්න මෙතනින්. ඒතර b වල මවුල ගන්න මෙතන බිඳුවයි. x එක වෙනකොට කොහොමද b බිඳුවයි මවුල භාගය. මෙතන x b වල මවුල භාගය. මේ තමයි සංයුති ප්‍රස්ථාරයේ මේ මැද අවස්ථාව 150. දෙන්නගම 50 ද්‍රාවණය තියෙනවා. ඉතින් මම ගත්තට පස්සේ a වල සංතෘප්ත වාෂ්පීකරණය වැඩි කිව්වා. එහෙනම් මේකේ සමීකරණ විදිහට මතක රවුලින්ගෙන් ගත්ත එක a සමානයි p not a වර්ග x a. ද්‍රව අවස්ථාවේ වෙන මවුල භාගය. ඒතර මේක y සමාන mx විදිහට අපිට සමීකරණ හදන්න පුළුවන්. ඒතකොට m වෙන්නේ සංතෘප්ත වාෂ්පීකරණය. එහෙනම් සංතෘප්ත වාෂ්පීකරණයේ උෂ්ණත්වය මම කිව්වා නියතයි. එහෙනම් අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි නම් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛ ප්‍රස්ථාරය. y සමාන mx වලින්. අපිට ගන්න පුළුවන් මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරය. එහෙනම් මෙතන නිරූපණය වෙන්නේ p. ඒ කියන්නේ අවසානයේදී x එකක් වෙනවා. x එකක් වුණාට පස්සේ යාගේ සංතෘප්ත වාෂ්පීකරණය ආශ්‍රිත පීඩනයට සමාන වෙනවා. ඒතර මේක ඒකාකාරව යන්නේ. ඒ කියන්නේ මේක නියතයක් නිසා අනුක්‍රමණය. ඒතර මේකෙන් නිරූපණය වෙන්නේ a වල ආශ්‍රිත පීඩනය. a වල වාෂ්ප පීඩනය. ඊට පස්සේ අපි ගන්නවා b වලට. b පටන් ගන්න මෙතනින්. මෙතන නම් මේ විදිහට ඊට පස්සේ b වල අපි කිව්වා සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි a වලට වඩා. ඒතර මෙතනින් අවසානයේ b එකක් වුණාට පස්සේ එකයි ඒකට යාගේ ආංශික පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය සමාන වෙනවා. මේ ප්‍රස්ථාරය නිරූපණය වෙන්නේ b වල ආංශික පීඩනය. ඉතින් එහෙනම් මේ ප්‍රස්ථාර දෙක මම එකතු කළොත් a සහ b ප්‍රස්ථාර දෙක එකතු කළොත් මේකේ නිරූපණය වෙන්නේ මුළු පීඩනය. මේ මුළු පීඩනය a වල ආංශික පීඩනය දාන b වල ආංශික පීඩනය කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පරිපූර්ණ ද්‍රාවණ වල පීඩනය සහ සංයුතිය අතර ප්‍රස්ථාරය ගොඩනගන්නේ. ඉතින් අපි දැන් බලමු එහෙනම් පරිපූර්ණ ද්‍රාවණ වල උෂ්ණත්වයත් එක්ක කොහොමද උෂ්ණත්වය සහ සංයුතිය රූප සරවන දෙන්නේ කොහොමද කියලා. මේ විදිහටම දැක ගන්න එකේ ලොකු කාරණාවක් අදින්න දෙයක් නැහැ අතනම. ඒකෙදි සිද්ධ වෙන්නේ මේ අක්ෂ දෙකේම නිරූපණය වෙන උෂ්ණත්වය. මේක දැනගන්න ඕන කාරණා තමයි මේ සංයුති ප්‍රස්ථාර වල ඉස්සරහට දැනගන්න ඕනේ ගොඩක් කාරණා තියෙනවා. මේ සංයුති ප්‍රස්ථාර වලින් දැනගන්න ඕනේ මම ඉස්සරහට කියන්න. මේක කිව්වා p not a නැත්නම් සංතෘප්ත වාෂ්පීකරණයේ b වලට වඩා ඒ වල වැඩි. යම් කිසි ද්‍රාවණයක සංතෘප්ත වාෂ්පීකරණය වැඩි කියන්නේ එයාගේ තාපාංකය අඩු වෙනවා. එතකොට මොකද්ද මේ තාපාංකය කියන්නේ? තාපාංකයක් කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් උෂ්ණත්වය අපි හිතන් බාහිරින් තාපය සපයලා. එයාගේ පීඩනය නැත්නම් එයාගේ ආශ්‍රිත පීඩනය සංතෘප්ත වාෂ්පීකරණය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. ජලයේ නටන්නේ සෙල්සියස් අංශක 100 දී එයාගේ සංතෘප්ත වාෂ්පීකරණය නැත්නම් එයාගේ ආංශික පීඩනය බාහිර වායුගෝලීය පීඩනයත් එක්ක සමාන වෙච්ච ගමන් ජලයේ නටන්න පටන් ගන්නවා. ඒතකොට ජලයේ නටන උෂ්ණත්වය අපි කියනවා සෙල්සියස් අංශක 100. ඒකට ඒකේ තාපාංකය වෙන්නේ සෙල්සියස් අංශක 100ම තමයි. අන්න ඒ වගේ බාහිර වායුගෝලීය පීඩනයත් එක්ක සමාන වන උෂ්ණත්වයට අපි කියනවා ඒ පීඩනය එයාගේ සංතෘප්ත වාෂ්පීකරණය එයාගේ බාහිර වායුගෝලීය පීඩනය සමාන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා. එතකොට යම් කිසි ද්‍රව්‍යයක වාෂ්ප ප්‍රමාණය වැඩි නම් වාෂ්ප කලාපයේ පීඩනය වැඩි කියන්නේ එයාගේ වාෂ්ප හොඳට යනවා වාෂ්ප. ඒ ද්‍රාවණයෙන් වාෂ්ප වල යනවා. කියන්නේ එයාට පොඩි උෂ්ණත්වයක් දුන්නාම ඇති වාෂ්ප වල යනවා. එහෙනම් එයාගේ තාපාංකය අඩුයි. අඩු උෂ්ණත්වයකදී එයාගේ වාෂ්ප දෙන්න පුළුවන් කියලා. තාපාංකය වැඩි ද්‍රව්‍යයක් කියන්නේ වැඩිපුර උෂ්ණත්වය දෙන්න ඕනේ. ඒත් එයාගේ වාෂ්ප යන්නේ ඒ ගොඩාක් වෙලාවට උෂ්ණත්වය දුන්නාට පස්සේ තමයි වාෂ්ප පිට වෙන්න පටන් ගන්නේ. එහෙනම් තාපාංකය ලෝකලන්ට අදහසක් දැන් තියෙනවා. එහෙනම් අපි p not a වැඩි නම් වාෂ්ප කලාපය එයාගේ තාපාංකය මොකද වෙන්න ඕනේ? තාපාංකය අඩු වෙන්න ඕනේ. එහෙනම් b වල තමයි තාපාංකය වැඩි. b වල තියෙන අඩු වාෂ්පීකරණය කියන්නේ එයාගේ තාපාංකය වැඩි. මේ පැත්තට එන්නේ b මේ පැත්තට එන්නේ. ඉතින් අපි ගත්තට පස්සේ අපිට හැබැයි මේකේ හම්බෙන්නේ මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක් නෙමෙයි. මේකේ හම්බෙන්නේ යම්කිසි වක්‍ර ආකාරයට යන ප්‍රස්ථාරයක්. මේක සරල රේඛීය සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඇයි මේක සරල රේඛීය සිද්ධ වෙන්නේ නැත්තේ කියන කාරණා ටික. නැත්තම් මේක කොහොමද මේ විදිහට එන්නේ? ඒකට මේකේ වාෂ්ප කලාපයට තව ප්‍රස්ථාරයක අපි උඩින් හදනවා ඉස්සරහ සංයුති ප්‍රස්ථාර අදිනකොට කලාප සංයුති ප්‍රස්ථාරයේදී ඒතර උනන් තේරෙයි ඇයි මෙහෙම තියෙන්නේ මේ අතරතුර සිද්ධ වෙන සමතුලිතය. ඒතර මේ කියන්නේ ද්‍රව කලාපයෙන් ඇදිලා තමයි මේ උෂ්ණත්ව නැත්නම් තාපාංක ප්‍රස්ථාරය ඇදිලා තියෙන්නේ. තාපාංක සංයුති ප්‍රස්ථාරය ඇදිලා තියෙන්නේ ද්‍රව අවස්ථාව පැත්තේ. මේක සරල රේඛීය කියන්නේ නැහැ. ද්‍රව අවස්ථාව පැත්තෙන් යන්නේ ඉතුරු කියන්නේ වාෂ්ප පැත්තේ. ඒතර මේ සංයුති රූප සරණ අඳුරනකොට මම ඒක කියන්නම්. මේ අතර තියෙන මොකක්ද කියලා මේ කලාප මොනවද කියලා. ඉතින් මේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. සංයුති වල ලියන අර විදිහටම දැන් මේකට දීලා මෙතන xb මෙතන xb1
විදිහට ලියන්න පුළුවන්. ඔය විදිහට තමයි තාපාංග සංයුති ප්‍රස්ථාර නැත්නම් උෂ්ණත්වයත් සංයුති ප්‍රස්ථාර සහ පීඩන සංයුති ප්‍රස්ථාර වල ඉන්නේ පරිපූර්ණ ද්‍රාවණ වලට. මම හිතනවා ඔයගොල්ලන්ට මේ ගැන දැන් අවබෝධයක් ඇති කියලා. එහෙනම් අපි දැන් බලමු පරිපූර්ණ නොවන ද්‍රාවණ වල හැසිරීම. එහෙනම් දැන් අපි බලමු පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනය දක්වන ද්‍රාවණ නැත්නම් පරිපූර්ණ නොවන ද්‍රාවණ මොනවද කියලා. මේ පරිපූර්ණ නොවන ද්‍රාවණ ගත්තට පස්සේ පරිපූර්ණ නොවන ද්‍රාවණ වර්ග දෙකක් තියෙනවා. පරිපූර්ණ තත්ත්වයෙන් ධනාපගමන දක්වන ද්‍රාවණ සහ පරිපූර්ණ තත්ත්වයෙන් ඍණාපගමන දක්වන ද්‍රාවණ. ඒතර මුලින්ම බලමු පරිපූර්ණ නොවන ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර ඔයගොල්ලන්ට මතකයි පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තට පස්සේ මේ විදිහට A සහ B ද්විඅංග ද්‍රාවණයක් ගත්තට පස්සේ AB එකතු කරලා මේ AB කියන ද්‍රාවණය හැදුවා. ඉතින් මම මෙතනදී පරිපූර්ණ නොවන හැසිරීමක් දක්වන ද්‍රාවණයක් විදිහට A' කියන ද්‍රාවණය ගන්නවා. A සහ A' සහ B' කියන ද්‍රාවණ දෙක මිශ්‍ර කරලා මෙන්න මේ විදිහේ ද්විඅංග පරිපූර්ණ නොවන ද්‍රාවණයක් හදනවා. ඒතර පරිපූර්ණ ද්‍රාවණයක ඔයගොල්ලන්ට ලක්ෂණය මතකයි මොකක්ද උනේ කියලා. මේ සෑදෙන ආකර්ෂණ බලවල ප්‍රබලතාවයත් මේ මිශ්‍ර කිරීමේදී යොදාගත් ද්විඅංග ද්‍රාවණ වල ආකර්ෂණ ප්‍රබලතාවයත් අවසානයේ සමාන වුණා. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි නැත්නම් පද්ධතියේ එන්තැල්පිය ශූන්‍ය වුණා. ඒක නිසා අපි කොහොමද පරිපූර්ණ ද්‍රාවණය. ඉතින් මේවෙත් මේ බන්ධන මේ ද්‍රාවණයේ අණු අතර ආකර්ෂණ විශේෂ තියෙනවා. මේවත් අපිට මේ විදිහට ලියන්න පුළුවන් මේ ආකර්ෂණ විශේෂ. ඒතර මිශ්‍ර කළාට පස්සේ A සහ A' සහ B' අතර මේ විදිහට ආකර්ෂණ විශේෂ ඇති වෙනවා. ඉතින් පරිපූර්ණ ද්‍රාවණයක නම් මේවා මොනකෝ සමාන වෙනවා කියලා. නමුත් පරිපූර්ණ නොවන ද්‍රාවණයක මේ විදිහට මේ ආකර්ෂණ විශේෂ කෙනෙක් සමාන වෙන්නේ නැහැ. මේවට ඇත්තටම වෙනස් වූ අගයන් තියෙනවා. වෙනස් වූ ශක්තියින් තියෙනවා. ඒකට මේ ආකර්ෂණ බල කිසි එකක් සමාන වෙන්නේ නැහැ. ඉතින් පරිපූර්ණ නොවන ද්‍රාවණයක් කියන්නේ එහෙම. එතකොට මේගොල්ලන්ගේ අවසානයේ පද්ධතිය කියන්නේ මිශ්‍ර කළාට පස්සේ මේ පද්ධතිය අවසානයේ එන්තැල්පිය ශූන්‍ය වෙන්නේ නැහැ. අවසානයේ එන්තැල්පිය ශූන්‍ය වෙනවා නම් ඒක පරිපූර්ණ ද්‍රාවණයක්. මේ වගේ පද්ධති වල අවසානයේ එන්තැල්පිය ශූන්‍ය වෙන්නේ නැහැ. අවසානයේ එන්තැල්පියට යම් ඍණ හෝ ධනාගයක් තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ පරිපූර්ණ නොවන නැත්නම් පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනයක් දක්වන ද්‍රාවණ කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු පරිපූර්ණ තත්ත්වයේ ඍණාපගමන දක්වන ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. පරිපූර්ණ තත්ත්වයේ ඍණාපගමන දක්වන ද්‍රාවණයක් කියන්නේ මේ විදිහට මිශ්‍ර කළාට පස්සේ ද්විඅංග ද්‍රාවණයක්. අංග දෙකක් මිශ්‍ර කළාට පස්සේ සෑදෙන ද්විඅංග ද්‍රාවණයේ බන්ධන වල ශක්තිය නැත්නම් මේ A' සහ B' අතර ශක්තිය ගත්තොත් මේගොල්ලන්ගේ ශක්තිය මේ මුලින් තිබ්බ ආකර්ෂණ බල වලට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ බන්ධන ශක්තිය වැඩි. අපිට මේ විදිහට උදාහරණයක් ගන්න පුළුවන් මේ ඍණාපගමන දක්වන ද්‍රාවණයක උදාහරණයක් ගන්න පුළුවන් නයිට්‍රික් අම්ලය සහ ජලයේ මිශ්‍රණය. නැත්නම් ජලීය නයිට්‍රික් අම්ල මිශ්‍රණය. ඒත් මේගොල්ලෝ ගත්තට පස්සේ මේ නයිට්‍රික් අම්ලයේ තියෙනවා නයිට්‍රේට් අයන. ඒ වගේ මේ නයිට්‍රික් අම්ලය කියන්නේ අම්ලයක්. ඒකට මේ ආම්ලික විකරණ නීතියටදී මම කතා කළා ද්‍රාවණයක් ආම්ලික වෙන්නේ කොහොමද කියන කාරණා. සංයුක්ත අම්ල භාෂාවෙන් කතා කරලා. එතකොට මේ අම්ලයක් ජලීය ද්‍රාවණයකට දැම්මට පස්සේ මේගොල්ලෝ ද්‍රාවණය ආම්ලික කරනවා. ආම්ලික කරනකොට මේ හයිඩ්‍රෝසෝනියම් වගේ යන පිට වෙනවා. එතන මෙන්න මේ විදිහට අයනික සංයෝග සෑදීම නිසා මේගොල්ලන්ගේ අයනික බන්ධන ඇති වෙන්න පුළුවන්. මේ අයනික සංයෝග සෑදෙන බන්ධන වල ප්‍රබලතාවය වැඩි. ඔයගොල්ලෝ ඒක ගැන දන්නවා. අන්න එහෙම බන්ධන වල මේ අයනික සංයෝග සෑදෙන නිසා බන්ධන වල ප්‍රබලතාවය වැඩි නිසා මේගොල්ලන්ගේ බන්ධන වල ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ බන්ධන ගොඩක් ශක්තිමත්. මේ බන්ධන ශක්තිමත් නිසා මේගොල්ලන්ගේ ද්‍රවයෙන් වාෂ්ප ලෙස පිට වෙලා යන ප්‍රමාණය අඩුයි. මොකද වාෂ්ප දෙන්න බෑ. මේගොල්ලන්ගේ බන්ධන ශක්තිය ගොඩක් ඉහළ නිසා. ඒක නිසා මේගොල්ලන්ගේ වාෂ්ප කලාපයේ සංයුතිය අඩු වෙනවා. ද්‍රවයේ පුළුවන් තරම් ඉන්න බලනවා. මොකද වාෂ්පයට යන්නේ බන්ධන ශක්තිය වැඩි නිසා. දැන් මේක තමයි අපිට අලුතෙන් ගන්නන්න තියෙන මේ නයිට්‍රික් අම්ලයේ මේ අයනික බන්ධන ගැන. නමුත් අපි කලින් කතා කළේ ඇසිටෝන් සහ ක්ලෝරෝෆෝම් මිශ්‍රණ වල තියෙන මේ මිශ්‍රණ අතර ඇතිවන බන්ධන ගැන. එතනදී මේ අයනික බන්ධනයක් නෙමෙයි අතන අපි කතා කළේ මීට කලින් ඍණාපගමන දක්වන ද්‍රාවණවලදී. එතනදී කතා කළේ වඩා ප්‍රබල ද්විදව ආකර්ෂණයක් හයිඩ්‍රජන් බන්ධන නෙමෙයි. හැබැයි හයිඩ්‍රජන් බන්ධන වගේ හැදෙන ද්විදව ආකර්ෂණයක් තමයි කලින් කතා කරේ. නමුත් මේ ඔයගොල්ලන්ගේ සිලබස් එක වෙනස් වීමත් එක්ක එන්න මේ නයිට්‍රික් අම්ල කොටස තමයි දැන් අවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේ අයනික විශේෂයක් හැදෙන නිසා තමයි මේගොල්ලෝ ගොඩක් ඍණාපගමන දක්වන්න පෙළඹෙන්නේ. මේ බන්ධන වල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේක පිළිගන්න පුළුවන්. මොකද අයනික ස්වභාවී බන්ධනයක් හැදුනොත් තමයි බන්ධන ඇත්තටම ශක්තිමත් වෙන්නේ. ඉතින් එහෙනම් මේ බන්ධන ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ වාෂ්පයට යන ප්‍රමාණය අඩු වෙනවා. මොකද වාෂ්පයට යන පැහැදිලි වෙනවා බන්ධන කැඩෙන්න ලොකු ශක්තියක් ඕනේ. මොකද බන්ධන ශක්තිමත් නිසා. ඉතින් මේගොල්ලන්ගේ අපිට එන්තැල්පි පරිවර්තනය ගන්න පුළුවන්. ඍණාපගමන දක්වන ද්‍රාවණ වල එන්තැල්පි පරිවර්තනය ගන්නවා. මේක දුවාගෙන තියෙනවා ඍණ එන්තැල්පි පරිවර්තනයක් තියෙනවා. ඇයි එහෙම ඍණ එන්තැල්පි පරිවර්තනයක් වෙන්නේ? ඒ කියන්නේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ බන්ධන වල ශක්තිය වැඩි නිසා වැඩිපුර තාපයක් පිට කරනවා. තාපය පිට කරන නිසා ඒගොල්ලන්ගේ ඉන්නේ ඍණ එන්තැල්පි පරිවර්තනය. එතකොට තව මේකේ භෞතික අවස්ථා දෙකක් අපිට ගන්න පුළුවන්. මෙහෙම ඍණාපගමන දක්වන ද්‍රාවණයක
මේ ද්‍රාවණ ටික මිශ්‍ර කළාට පස්සේ තාපදායක නිසා මේ පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනවා. මිශ්‍ර කළාට පස්සේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම තව කාරණාවක් ගන්න පුළුවන්. මේ සෑදෙන අන්තරුණක ආකර්ෂණ වෙන බල මේ බල අතර තියෙන දුර. අතන මේ ආකර්ෂණ බල අතර තියෙන දුර අඩු වීම නිසා අපි මේ සමාන පරිමාණ දෙකක් මිශ්‍ර කරොත් අපි ඝන සෙන්ටිමීටර 10 10 මිශ්‍ර කරොත් මෙතනින් ඝන සෙන්ටිමීටර 20ක් අපේක්ෂා කරනවා. නමුත් මේ ඍණාපගමන දක්වන ද්‍රාවණවල මේ විදිහට ඝන සෙන්ටිමීටර 20ක් හැදෙන්නේ ඊට වැඩිය පරිමාව අඩු වෙනවා. මේ හැදුනට පස්සේ ඒගොල්ලන් අතර තියෙන ආකර්ෂණ බලවල දුර අඩු වෙනවා. ඒක නිසා පරිමාවේ අඩුවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ යාමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට තව ගත්තට පස්සේ මේ මිශ්‍රණ මිශ්‍ර කළාට පස්සේ දැන් මම කිව්වා මේගොල්ලන්ගේ බන්ධන ශක්තිය වැඩි. ඒ බන්ධන ශක්තිය වැඩි වීම නිසා මේ කිසිම එකක තිබ්බ තාපාංකයට වඩා මේ හැදෙන මිශ්‍රණයේ තාපාංකය ඉහළ යනවා. ඒ කියන්නේ අතන අපි නයිට්‍රික් අම්ලය සහ ජලය උදාහරණයක් ගත්තොත් මේ නයිට්‍රික් අම්ලයේ තාපාංක අපිට ගන්න පුළුවන් සෙල්සියස් අංශක 86ක් පමණ. ජලයේ තාපාංකය ඔයගොල්ලෝ දන්නවා සෙල්සියස් අංශක 100ක්. එතකොට මේ දෙන්න මිශ්‍ර කළාට පස්සේ හැදෙන මිශ්‍රණයේ බන්ධන ශක්තිය වැඩි වෙනවනේ. එතකොට මෙයා මම කිව්වා වාෂ්ප කලාපයට යන ප්‍රමාණය අඩුයි. වාෂ්ප කලාපයට මොනවා හරි යන්නේ අඩු වෙන්න අපි දන්නවා එයාගේ තාපාංකය ඉහළයි. එතකොට මේ දෙන්න මිශ්‍ර කළාට පස්සේ ඔයාලට තියෙනවා මේකේ තාපාංකය සෙල්සියස් අංශක 120.5ක් පමණ වෙනවා. එතකොට මේ දෙන්නටම වඩා තාපාංකය වැඩි වෙනවා. එහෙනම් මේකේ එලින්ම දැනගන්න පුළුවන් වාෂ්පීය සංයුතිය අඩුයි මොකද තාපාංකය වැඩි ද්‍රවය තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණා තමයි ඍණාපගමන දක්වන ද්‍රාවණ ගැන දැනගන්න ඕනේ. ඊළඟට අපි ධනාපගමන දක්වන ද්‍රාවණ මොනවද කියලා කතා කරලා මේකේ ප්‍රස්තාර වලට යමු. එහෙනම් අපි දැන් බලමු මොනවද ධනාපගමන දක්වන ද්‍රාවණයක් කියලා කියන්නේ. එතකොට ඒකත් මේකෙන් අපිට පහදන්න පුළුවන් මේ විදිහට ධනාපගමන දක්වන ද්‍රාවණ වලට උදාහරණයක් විදිහට අපිට එතනෝල් සහ ජලීය මිශ්‍රණයක් ගන්න පුළුවන්. එතනෝල් ජලීය දීප්තිවල හැදෙන මිශ්‍රණය අපිට ගන්න පුළුවන් ධනාපගමන දක්වන ද්‍රාවණයක්. එතන මම කිව්වා ඍණාපගමන දක්වන ද්‍රාවණයක නම් හැදුනට පස්සේ තියෙන බන්ධන නැත්නම් ආකර්ෂණ විශේෂය ගොඩක් ශක්තිමත්. එහෙනම් ධනාපගමන දක්වන ද්‍රාවණ වල මේ වගේ මිශ්‍ර කළාට පස්සේ මම ඒකට ගන්නම් A double dash කියලා. B double dash මේ දෙන්න මිශ්‍ර කළාට පස්සේ මේ විදිහටම අන්තරණක ආකර්ෂණ බල තියෙන ද්‍රවය අණු අතර ඒ වගේ මිශ්‍ර කළාට පස්සේ මේ විදිහට A සහ B අතර බන්ධන හැදෙනවා. මිශ්‍ර කළාට පස්සේ එතකොට මේ ධනාපගමන දක්වන ද්‍රාවණ වල මේ හැදෙන බන්ධන වල ප්‍රබලතාවය අඩුයි. ඍණාපගමන නම් වැඩි වුණා. එහෙනම් මේ ධනාපගමන වල හැදෙන බන්ධන වල ප්‍රබලතාවය අඩුයි. ඉතින් මේකේ ඔයගලන්ට අනිත් කරුණු ටික ඔක්කොම ගලප ගන්න පුළුවන්. මොකද ඍණාපගමන තත්ත්වයේ අනිත් පැත්ත තමයි කෙලින්ම ධනාපගමන වලට එන්නේ. මේ විදිහට බන්ධන ශක්තිය අඩු නිසා ඒගොල්ලන්ගේ වාෂ්පය පිටවීමේ හැකියාව වැඩි. ඉතින් වාෂ්ප හොඳින් පිට වෙනවා නම් ඒගොල්ලන්ගේ තාපාංකය අඩු වෙනවා. ඒතර වාෂ්ප සංයුතිය වැඩි වෙනවා. එතකොට එන්තැල්පි පරිවර්තනය ධන වෙනවා. මොකද තාපය අඩු නිසා තාපය අවශෝෂණය කරගන්න ඕනේ. මොකද අවසානයේ හැදෙන පද්ධතියේ අන්තරණක ආකර්ෂණ බල අඩුයි. ඒ අන්තරණක ආකර්ෂණ බල අඩු නිසා ඒගොල්ලන්ගේ ශක්තිය අඩුයි. ඒක නිසා තාපය පිටින් අවශෝෂණය කරගන්න වෙනවා. මේ බන්ධන වල ශක්තිය අඩු නිසා එතකොට මේක තාප අවශෝෂක වෙනවා. ඒක අපි අනිත් කතා කරමු මේ භෞතික අවස්ථා දෙක ගත්තට පස්සේ තාපය අවශෝෂණය කරන්න ඕන නිසා මේ පද්ධතිය සිසිල් වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය පහළ යනවා. ඒ වගේම මේකේ සෑදුනට පස්සේ හැදෙන මේ A double dash සහ B double dash කියන බන්ධන අතර තියෙන ආකර්ෂණ අතර දුර ඉහළ යනවා. දුර වැඩි වීම නිසා මිශ්‍ර කරාට පස්සේ අපේක්ෂිත පරිමාවට වඩා පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ 10 10 මිශ්‍ර කළොත් 20ක් මේ හැදෙන ඊට වඩා පරිමාව වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික දැනගන්න පුළුවන් ධනාපගමන දක්වන ද්‍රාවණයකට. එතකොට මේවට උදාහරණ විදිහට මම කිව්වේ එතනෝල් සහ ජලය මිශ්‍රණයක්. එතකොට ඒක අපිට උෂ්ණත්ව ගන්න පුළුවන් සාමාන්‍යයෙන් එතනෝල් සෙල්සියස් අංශක 78ක වගේ තියෙන්නේ. ජලයේ තාපාංකය ඔබට දන්න 100මයි. එතකොට මේ පද්ධතිය මිශ්‍ර කළාට පස්සේ වාෂ්පීය සංයුතිය මම කිව්වා ඉහළ යනවා කියලා. වාෂ්පීය සංයුතිය ඉහළ යනවා නම් අවසාන තාපාංකය අඩු වෙනවා. අනේ අවසාන තාපාංකය ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 77.2ක් පමණ. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ මිශ්‍රණයේ අවසාන සංයුතිය මේක මිශ්‍රණයකට 100ට වඩා වැඩි වෙලක් නැහැ. 77 104ක් වෙලා තියෙන. ඒක 77ට වඩා ආසන්න අගයක්. يعني අඩු වෙලා තියෙනවා. මේ 100ට වඩා කොහොමද ඉහළ ගියන්නේ? ඉසෙල් එක මිශ්‍රණයේදී 100ට වඩා ඉහළ ගියා. يعني මේ පද්ධතිය ඉහළම එකටත් වඩා ඉහළ යනවා. මොකද ඇතුළට පස්සේ තවත් තාපාංකය ඉහළ යන නිසා. මොකද වාෂ්පයට යන ප්‍රමාණය අඩු නිසා මෙතන තියෙන්නේ මේ වෙන්නේ. يعني ජලයටත් වඩා අඩු තාපාංකයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මිශ්‍ර වුණාට පස්සේ. මොකද වාෂ්පයේ සංයුතිය ඉහළ නිසා. මම හිතනවා ඔයගලන්ට ධනාපගමන දක්වන ද්‍රාවණ සහ ඍණාපගමන දක්වන ද්‍රාවණ ගැන අවබෝධයක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි දැන් බලමු මේකේ ප්‍රස්ථාර අඳින්න කොහොමද කියලා. පීඩන සංයුක්ත ප්‍රස්ථාර සහ තාපාංක සංයුක්ත ප්‍රස්ථාර කොහොමද අඳින්නේ කියලා. ඉතින් එහෙනම් අපි පීඩන සංයුක්ත ප්‍රස්ථාර අඳිනකොට ඔයගලන්ට මතකයි පරිපූර්ණ ද්‍රාවණ වල ආවේ මොන වගේ පීඩන සංයුක්ත ප්‍රස්ථාරයක්ද කියලා. එතකොට ඒකදී මම අපි කතා කළා මේ ඒ ද්‍රාවණයේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. අපි දැන් එකම ද්‍රාවණයක් අරගෙන ඒක සංසන්දනය කරලා බලමු. එතකොට ඊට සාපේක්ෂව B ද්‍රාවණයේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. එතකොට මේක පීඩන
මේ පැත්තේ ඉන්නේ සංයුතිය. නැත්නම් මෙතන සංයුතිය ලෙස ප්‍රකාශ කරන්නේ මවුල භාගය. මම මේ පැත්තට ගත්තොත් A වල මවුල භාගය මෙතන ආරම්භක අවස්ථාවේ බිඳුවයි මෙතනදී එකක් තියෙනවා. මෙතනදී B වල එන මේ පැත්තෙන් B පටන් ගන්නෙ මේ පැත්තේ B වල මවුල භාග බිඳුව මෙතන එනකොට එකක් තියෙනවා. ඒතර මේක තමයි සංයුතිය. ඒතර සංයුතිය ගත්තාම A වල සංතෘප්ත වාෂ්ප පීඩනය ඉහළයි. B වල සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. මේ වක්‍රය මතකයි ඔයගොල්ලන්ට කොහොමද පරිපූර්ණ ද්‍රාවණ වල ආවේ කියලා. ඒ කියන්නේ මෙහෙම සරල රේඛීය මෙතෙන් ඉඳන් ආවේ මුළු එක A වල ආවේ මේ විදිහට මුල් ලක්ෂ්‍ය හරයන රේඛාවක්, B වල ආවේ මුල් ලක්ෂ්‍ය හරයන රේඛාවක්, මුළු පීඩනය ගත්තට පස්සේ ආවේ මේ දෙන්න අතර මේ විදිහේ රේඛාවක්. ඉතින් මුලින්ම කතා කළොත් පරිපූර්ණ තත්ත්වයේ ඍණාපගමන දක්වන ද්‍රාවණ අපි කෝ ඍණාපගමන දක්වන ද්‍රාවණ වල වාෂ්ප සංයුතිය අඩුයි. එහෙනම් පීඩන අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වාෂ්ප පීඩන ප්‍රමාණය අඩුයි. එලිකුල තියෙන ද්‍රව්‍ය. එහෙනම් ඒගොල්ලන්ගේ වක්‍රය ඇඳෙන්නේ මේ පරිපූර්ණ තත්ත්වයට වඩා අඩු කොටස කියන්නේ පීඩනය අඩු වෙයි. මෙන්න මේ විදිහට තමයි පරිපූර්ණ තත්ත්වවල ඍණාපගමන දක්වන ද්‍රාවණ වල වක්‍රය ඇඳෙන්නේ. පහළට පරිපූර්ණ එකකට වඩා පහළට. ඒතර පරිපූර්ණ තත්ත්වයෙන් ධනාපගමන දක්වන ද්‍රාවණ ගත්තාම ඒගොල්ලන්ගේ වාෂ්ප පීඩනය ඉහළයි. එහෙනම් ඒගොල්ලන්ගේ වක්‍රය ඇඳෙන්න ඕනේ මේ විදිහට ඉහළයි. සම්පූර්ණ වක්‍රය මෙතන. ඉතින් මේකෙන් නිරූපණය කළේ ධනාපගමන දක්වන ද්‍රාවණ, මේකෙන් නිරූපණය කළේ ඍණාපගමන දක්වන ද්‍රාවණ. ඉතින් මෙහෙම තමයි පීඩන සංයුති ප්‍රස්තාර අපිට අඳින්න පුළුවන් වෙන්නේ ධනාපගමන සහ ඍණාපගමන කියන ද්‍රාවණ වලට. මෙතන අවස්ථා තුනම තියෙනවා. පරිපූර්ණ ද්‍රාවණ සහ ධනාපගමන, ඍණාපගමන කියන ද්‍රාවණ තුනම ප්‍රස්තාර මේකේ ඇඳලා තියෙනවා. ඉතින් මේක තමයි පීඩන සංයුති ප්‍රස්තාරය. එහෙනම් අපි බලමු තාපාංග සංයුති ප්‍රස්තාර කොහොමද වෙන්නේ කියලා මේවට. තාපාංග සංයුති ප්‍රස්ථාරය ගත්තාම මේ පීඩනය වැඩි නම් A වල දැන් A වල සංතෘප්ත වාෂ්ප පීඩනය ඉහළ නම් A වල තාපාංගය අඩුයි. දැන් B වල තාපාංගය තමයි ඉහළ. අපිට ගන්න පුළුවන් මේ විදිහට B වල තාපාංගය ඉහළයි A වල තාපාංගය අඩුයි. මේ විදිහටම සංයුතිය මම දානවා මේ පැත්තට XA. මේ ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේ විදිහට ගත්තට පස්සේ මේ පැත්තේ B වක්‍රය. අපි ගත්ත පරිපූර්ණ ද්‍රාවණ වල ආවේ මේ විදිහට සරල රේඛාවක් නෙමෙයි. ඒක ද්‍රව පැත්තට වැඩිපුර නැඹුරුච්ච රේඛාවක්. එතන පරිපූර්ණ ද්‍රාවණ වල මෙන්න මේ වගේ වක්‍රයක්. මේ වගේ සරල රේඛාවක් ආවේ නෑ. මොකද ඒක ද්‍රව පැත්තට වැඩියෙන් යන්නේ. ද්‍රවයේ පැත්තට තමයි වැඩිපුර යන්නේ. මේ විදිහේ වක්‍රයක් ආවා. එතකොට පරිපූර්ණ තත්ත්වයෙන් ඍණාපගමන දක්වන ද්‍රාවණයක් ගත්තාම ඒ ඍණාපගමන දක්වන ද්‍රාවණය ආවේ එයාගේ වාෂ්ප පීඩනය වැඩි, සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වුණා අවසන්. අඩු වුණා ඇත්තටම. ඍණාපගමන දක්වන එක. මොකද අපි ලොකු වන්දන ශක්තිය වැඩිද සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. එහෙනම් එයාගේ තාපාංගය ඉහළ ගියා. එහෙනම් එයා වැඩිපුර ඉන්න ඕනේ තාපාංග ඉහළ පැත්තට. එහෙනම් එයාගේ අවසාන මිශ්‍රණයේ තාපාංග ඉහළ නිසා අපිට යාව නම් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වක්‍රයේ ඉහළ කොටස තමයි ඍණාපගමන දක්වන ද්‍රාවණයක වක්‍රය ඇඳෙන්නේ. ඒකට ධනාපගමන දක්වන ද්‍රාවණ වල අවසාන මිශ්‍රණයේ තාපාංගය අඩු වුණා. මොකද ඒගොල්ලෝ වැඩිපුර වාෂ්ප පීඩනය නිසා ඒගොල්ලන්ගේ වක්‍රය ඇඳෙන්න ඕනේ තාපාංක අඩු පැත්ත. එතකොට මෙන්න මේ විදිහට තමයි ඍණාපගමන දක්වන ද්‍රාවණ සහ ධනාපගමන දක්වන ද්‍රාවණ වල වක්‍රය ඇඳෙන්න ඕනේ. මේක තමයි තාපාංග සංයුති. නැත්නම් උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය ඇඳාම අපිට ලැබෙන්නේ. ඉතින් දැන් එහෙනම් අපි බලමු පීඩන සංයුති කලාප රූප සටහන නැත්නම් කලාප රූප සටහන කොහොමද වෙන්නේ? උෂ්ණත්වයේ සංයුතිය සහ ඒ අතර කලාප රූප සටහන. පීඩනයේ සංයුතිය සහ ඒ අතර කලාප රූප සටහන කොහොමද දෙන්නේ කියලා මේ ආශ්‍රයෙන් කොහොමද මේ එක්ක උෂ්ණත්ව වලදී ඒගොල්ලන්ගේ සංයුතිය හොයාගන්න කියන ප්‍රස්තාර දෙන්නේ කොහොමද කියලා දැන් අපි ඊළඟට බලමු. මම හිතනවා ඔයගොල්ලන්ට මේ තාපාංග සංයුතිය සහ පීඩන සංයුතිය කියන ප්‍රස්තාර වැටෙන්නේ නැති කියලා දැන් අපි යන් ඊළඟ ප්‍රස්තාර ක්‍රමයට. එතකොට අපි සංයුති ප්‍රස්තාර අඳින්න පුළුවන් මුලින්ම උෂ්ණත්වයට දාලා ඊළඟට පීඩනයට දාලා. එතකොට උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාර මුලින්ම එන්නේ. උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන මේකට කියන්නේ. එතන මේ විදිහට ගත්තට පස්සේ මෙතන උෂ්ණත්වය නැත්නම් තාපාංකයම ගන්නත් පුළුවන්. උෂ්ණත්වය මෙතන සංයුතිය. ඉතින් අර විදිහටම ඒ වල මවුල භාග මේ විදිහට තියෙනවා. මෙතන B වල ඉන්නේ.
එතකොට අපි ගත්තට පස්සේ දැන් උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වය අඩු වෙලා ඉන්නේ තාපාංකය අඩු වෙලා තිබ්බේ ඒ වල ඉහළ තාපාංකය ඉහළ ගිහලා තිබ්බේ. ඉතින් අපි ගත්තොත් මේ විදිහේ ප්‍රස්ථාරයක් මේකේ විනාපකම වල මුකුත් නැතුව අපි නිකන් ද්‍රාවණය ගන්නවා පරිපූර්ණ ද්‍රාවණයක ආවේ මෙන්න මේ විදිහට පහළට ආනත වෙච්ච වක්‍රය. ඒතර මේ වක්‍රය ගත්තට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ හරිය තියෙන උෂ්ණත්වයක් අපිට ලකුණු කරගන්න පුළුවන්. මෙතනට මම ගන්නම් T1 කියන උෂ්ණත්වය. ඒකට TB වඩා පහළ උෂ්ණත්වයකට ලකුණු කළා. ඒකට මේකේ නිරූපණය වුණේ මම මේක ද්‍රව පැත්තෙන් යන වක්‍රය. එතන මේකේ නිරූපණය වුණේ මෙන්න මෙතන. ඒ වල යම් කිසි මවුල ගන්න. දැන් මේ අවස්ථාව අපිට දාන්න පුළුවන් 150 අවස්ථාව. ඒ වල 150ට වඩා අඩු. මොකද මේ පැත්තේ බිඳුවෙන් පටන් ගන්න නිසා ඒ වල සංයුතිය අපිට සාමාන්‍යයෙන් 120ක් විතර ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. මවුල භාගය. එතකොට ඒ වක්‍රයම ඒ උෂ්ණත්වයම තව ටික ඉස්සරහට ගියාම මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය අපිට දාන්න පුළුවන්. මේ හරිය ඉන්නේ වාෂ්පය. දැන් මේ හරිය ඉන්නේ ද්‍රවය නම් මේ හරිය ඉන්නේ වාෂ්පය. ඒතර මේ හරිය වාෂ්පය නිසා වාෂ්පයේ සංයුතිය තමයි ටික ඉස්සරහට ගියොත් මේ හරිය ඉන්නේ ඒ වල වාෂ්පය. එතකොට මේකෙන් ඔයගලන්ට තීරණය කරගන්න පුළුවන් මේ අවස්ථාවේ මේ අපි ලකුණු කරලා තියෙන ඒ වල වාෂ්පයේ සංයුතිය. මේ ඉන්නේ ඒ වල ද්‍රවයේ සංයුතිය. ඒ වල ද්‍රවයේ සංයුතියට වඩා ඒ වල වාෂ්පයේ සංයුතිය වැඩි වෙලා තියෙනවා. ඔව්. මොකද ඒ වාෂ්පශීලී සංඝටකයක්. ඒකට එයාගේ කොහොමද ද්‍රවීය සංඝ ප්‍රමාණයට වඩා වාෂ්පීය සංයුතිය ඉහළ යන්න ඕන. එහෙනම් ඒක ඔප්පු වෙලා තියෙනවා මෙතන. ඒ වල වාෂ්පීය සංයුතිය වැඩි, ඔව් එයා වාෂ්පශීලී, එයාගේ ද්‍රවීය සංයුතිය අඩුයි. ඒකට තවදුරටත් ඉස්සරහට ගියාම අපිට මෙන්න මේ වගේ උෂ්ණත්වයක් ගත්තොත් මේ වක්‍ර ටිකක් හරි විදිහට ඇඳුනොත් මේකේ ප්‍රස්ථාරය හරියට වෙනවා. මේ විදිහට ගත්තොත් මෙන්න මේ අවස්ථාවක වෙනසක්. තව ටිකක් පහළින් යනකොට මෙන්න මේ අවස්ථාවේදී අපි T2 කියලා කිව්වොත් මෙන්න මේ උෂ්ණත්වයේ අවස්ථාවේදී ඒ වල ද්‍රව අවස්ථාව. ඒකට ගොඩාක් මවුල භාගය වැඩි. ඒ වල ද්‍රවය ගොඩක් තියෙනවා. ඒතර ඒ අවස්ථාවේදී අපි ගත්තොත් එයාගේ වාෂ්ප අවස්ථාව ඊට වඩා වැඩි. මොකද හැම වෙලේම ඒකේ ද්‍රවයට වඩා වාෂ්පය වැඩි. ඒතර මම මේව ලකුණු කරගෙන ගියොත් x1 x2 x3 x4. ඒතර ඒ පැත්තෙන් ගත්තොත් මේ ඒ වල මවුල භාගය B වල මවුල භාගය කතා කරනොත් B වල මෙන්න මේ x1 කියන සංයුතියේ තියෙන උෂ්ණත්වයේදී එයාගේ ද්‍රව කලාපයේ සංයුතිය ගොඩක් ඉහළයි. x2 ගත්තොත් එයාගේ වාෂ්පය අඩුයි. ඔව් එහෙම වෙන්න ඕනේ. මොකද B කියන්නේ වාෂ්ප කලාපයට අඩුවෙන් මවුල දීලා කියන එක. ඒ කියන්නේ තාපාංකය ඉහළ එක්කෙනා. එතකොට එයාගේ ද්‍රවය තමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් එයාගේ වැඩි වෙලා තියෙන ද්‍රව අවස්ථාව වැඩි. ඒ උෂ්ණත්වයේම වාෂ්පය ගත්තොත් අඩුයි. මොකද මේ පැත්තේ ඉන්නේ බිඳුව 110 20 30 විදිහට මේ පැත්තේ. එහෙනම් ඒ අවස්ථාවේ 70ක් විතර ඉන්නවා. වාෂ්පය 80ක් විතර ඉන්න ද්‍රවය. මොකද B වල තාපාංකය අපි කිව්ව ගොඩක් ඉහළයි. ඒකින්ද එයාගේ ද්‍රව තමයි වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මේ මම කිව්වා මේ වාෂ්පයේ සංයුතිය මේ තියෙන ද්‍රවයේ සංයුතිය. එතකොට මේකෙන් අපිට අඳින්න පුළුවන් මේ අපි ද්‍රව කලාපයේ වක්‍රය. මේකෙන් අපිට අඳින්න පුළුවන් මේ ටික යා කළාම ඒ උෂ්ණත්වවලදී ආවේ වාෂ්පයේ සංයුතිය. එතකොට මෙන්න මේ විදිහට තමයි ද්‍රව අවස්ථාවේ සංයුතිය. මේ තියෙන වාෂ්පය. එතකොට මෙතන මෙහා ඉන්නේ වාෂ්ප. මේ ටික ඉන්නේ ද්‍රව. කොහොමත් උෂ්ණත්වය ඉහළ යන්නේ ඒගොල්ලෝම වාෂ්ප දෙන්න හැකියාව වැඩි වෙනවනේ. උෂ්ණත්වය අඩු වෙන තමයි ද්‍රවයේ තියෙන්නේ. එහෙනම් අපිට මේ පැත්ත ලකුණු කරන්න පුළුවන්. මේ තියෙන ද්‍රව, මේ පැත්ත වාෂ්ප. එහෙනම් මේ අතර මොකද සිදු වෙන්නේ? මේ තමයි ද්‍රවය සහ වාෂ්පය සමතුලිත වෙලා තියෙන අවස්ථාව. එහෙනම් මේ ද්‍රව අවස්ථාව, මේ වාෂ්ප අවස්ථාව, මේ අතරමැද අවස්ථාව තමයි ද්‍රවය සහ වාෂ්පය සමතුලිතව තියෙන්නේ. එතකොට ඕනෑම උෂ්ණත්වයකදී ද්‍රවයේ සංයුතිය සහ වාෂ්පයේ සංයුතිය ඔයගලන්ට මේ ප්‍රස්ථාරයක් ඇතුළේ මේ කලාප රූප සටහනකින් ලකුණු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සංයුතිය හරියට අගයන් දීලා තිබ්බත් ඒ අගයන්ුත් හොයාගන්න පුළුවන් මේක. එතකොට මේ එකම උෂ්ණත්වයේ තමයි ද්‍රවය සහ වාෂ්පය තියෙන්න ඕනේ. ඒක හරිය. එතකොට මේ අවස්ථාවේදී සංයුතිය දෙකක් වෙලා තියෙනවා. ඔයගලන්ට පැහැදිලිව මේකෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ සංයුති රූප සටහන ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් දැන් අපි බලමු මේ අපි යන්නේ උෂ්ණත්වයත් එක්ක. මේක පීඩනයත් එක්ක වුණාම මොකක්ද තියෙන වෙනස කියලා. ඉතින් අපි යන්නද මොකද මේක MCQ වල හරලා තියෙන ප්‍රශ්නයක්. මේක තමයි සාමාන්‍යයෙන් උගන්වන්නේ. නමුත් මේ මෑත කාලේ MCQ මේක ඇහුවා පීඩනයත් එක්ක මේ සංයුතිය වෙනස් කරලා මේ කලාප ටික හරියට නම් කරලා දෙන එක. ඒකට ළමයිට ගොඩක් පුරුදු මෙන්න මේ උෂ්ණත්වයයි සංයුතිය අතර ප්‍රස්ථාරය. පීඩනීය සංයුතිය හරපුවම මේ පාඩම් කරපු විදිහට මේක දැම්ම. ඒකට වැරදි. ඒතර පීඩනීය සංයුතිය අතර ප්‍රස්ථාරයක් කරනකොට මොකද වෙන්නේ? මයිකේ අමුතුවෙන් අනිත් ටික ලකුණු කරන්න යන්නේ නැහැ. කලාප ටික වෙනස් වීම මම පැහැදිලි කරන්නම්. ඒතර මෙතන තියෙන පීඩනය. ඒතර මේ වක්‍රය දින්න ඕනේ. අපි ගත්තොත් ඒ වල වැඩි.
P1B දැන් තියෙන පීඩන ප්‍රස්ථාරය. ඒත් ඒ විදිහට මෙයාගේ ඒ විදිහ වක්‍රය ඇඳුවොත් මේ විදිහට වක්‍රය ආවොත් ඉහළට යන්න පීඩනය වැඩි. එහෙනම් මේ විදිහම අපිට සම්මුතිය අර විදිහටම ලකුණු කරන්න පුළුවන්. මම දැන් ඒක ලකුණු කරන්න යන්නේ නැහැ. මේ විදිහම තමයි සම්මුතිය එන්නේ. හැබැයි දැන් ඇදලා තියෙන පීඩනයත් එක්ක. ඒතර පීඩනයත් එක්ක ගත්තට පස්සේ පීඩනය වැඩි වෙන්න මොකද වෙන්නේ? මොකක් හරි දෙක පීඩනය වැඩි වෙනවා නම් එයාගේ වැඩි වෙන්න ඕනේ ද්‍රව අවස්ථාව. එහෙනම් පීඩනය අඩු වෙන්න වැඩි වෙන්න ඕනේ වාෂ්පය. මොකක් හරි දෙයකට පීඩනය මුකුත් තෙරපෙනවා නම් එයාගේ වාෂ්පය ඝනීභවණය වෙනවා. වාෂ්පය ද්‍රවීභවණය වෙනවා ද්‍රව වෙනවා. එහෙනම් පීඩනය වැඩි වෙන්න උඩ තියෙන්න ඕනේ ද්‍රව. එහෙනම් මෙතන සාමාන්‍ය පරිදිම ද්‍රව වාෂ්ප සමතුලිතය තමයි ඇති වෙන්නේ. නමුත් උෂ්ණත්වයේදී ආවේ වාෂ්පය උෂ්ණත්වය වැඩි වෙන. මෙතන වැඩි වෙන උෂ්ණත්වය මෙතන වැඩි වෙන පීඩනය නිසා වැඩි වෙන ද්‍රව. අර මේක කටපාඩම් කරලා ගියොත් මේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ වැරදිලා තිබ්බා. ඒක මේ ප්‍රශ්නේ වරදින්නේ මෙන්න මේ කටපාඩම් කිරීම නිසා. නමුත් මෙන්න මේක තමයි හැම වෙලෙම කියන්නේ මේ තියරි එක හරියට දැනගන්න. ඒ තියරි එක දැනගෙන මේකෙන් තර්ක කරන්න යන්න. එතකොට මේ ගැටලු සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලමු මේ සම්බන්ධව වෙලා තියෙන ගැටලුවක්. ඊට පස්සේ අපි මේ ගැටලුවත් සමගම ජලයේ ත්‍රිකලක්ෂය සහ මේ ජලයේ අවදි උෂ්ණත්වය කියන කොටස් කතා කරමු. ජලයේ අවදි උෂ්ණත්වය සහ ඊළඟට ආසවන ක්‍රම ගැන කතා කරමු. ඉතින් අපි ගත්තට පස්සේ ජලයේ අවදි උෂ්ණත්වය සහ ජලයේ ත්‍රිකලක්ෂය ගැන. එතකොට මොකක් හරි මේ ජලයේ අවදි උෂ්ණත්වයක් කියලා කියන්නේ දැන් ජලය අපි ගත්තට පස්සේ උෂ්ණත්වයක් දුන්නට පස්සේ ජලයේ තියෙන භාජනයකට හරි මේ විදිහට උෂ්ණත්වයක් දුන්නට පස්සේ ඔයගොල්ලෝ දන්නවා සෙල්සියස් අංශක 100කට ආවට පස්සේ මෙයා තාපාංකයටපත් වෙලා මෙයා වාෂ්ප දෙන්න පටන් ගන්නවා. එතන මුලින්ම දැනගන්න මොකද්ද මේ තාපාංකයක් කියන්නේ. තාපාංකයක් කියන්නේ ඕනෑම ද්‍රව්‍යයකට උෂ්ණත්වයක් ලබා දෙනකොට ඒ උෂ්ණත්වය අරගෙන ඒ ද්‍රාවණය දැන් අපි ගත්තොත් උෂ්ණත්වයක් අරගෙන මෙයාගේ වාෂ්පය දෙනවා. මේ වාෂ්පය දීලා උෂ්ණත්වය වැඩි වෙන විදිහට මේ වාෂ්ප සංයුතිය නැත්නම් සංතෘප්ත වාෂ්පීන්‍ය වැඩි වෙනවා. උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්පීන්‍ය වැඩි වෙන්න මේ පීඩනය අවසානයේදී බාහිර වායු ගෝලයත් එක්ක මම මෙතන PA දැම්මු මේක PT දැම්මුත් බාහිර වායු ගෝල පීඩනය අවසානයේදී උෂ්ණත්වයේ සැපීමත් සමග මේ A කියන නැත්නම් උෂ්ණත්වයේ වැඩි වීම නිසා වැඩි වෙන සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායු ගෝලයේ පීඩනයත් එක්ක සමාන වෙන උෂ්ණත්වයට අපි කියනවා ඒ ද්‍රව්‍යයේ තාපාංකය කියලා. එතන කොහොමද උෂ්ණත්වය වැඩි වෙලා පීඩනය මෙයාට සමාන වුණා ඒ ද්‍රව්‍යයේ තාපාංකයට ලං වුණා කියලා. එතකොට තමයි ජලය නටන්න පටන් ගන්නේ. ජලය නටන්න පටන් ගන්නේ සෙල්සියස් අංශක 100 දී. එතකොට සෙල්සියස් අංශක 100 දී ජලයේ පීඩනය වායු ගෝලීය 1. නැත්නම් ඒක වැඩි කිරීම 10.5 පැස්කල් කියන පීඩනයට සමාන වෙනවා. ඔක තමයි තාපාංකය කියන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ අවදි උෂ්ණත්වයක් කියන්නේ මොකක්ද කියලා. අවදි උෂ්ණත්වයක් කියලා කියන්නේ දැන් මේ විදිහට අපි වාෂ්ප කරගෙන ගිහිල්ලා මේ විදිහට අපි ද්‍රවයක් අරගෙන ඒ ද්‍රව්‍ය අපි ඒකේ ද්‍රවයක් ගමු. ඒ කියන ද්‍රවයේ උෂ්ණත්වය සපයලා ඒක වාෂ්ප කරනවා. ඒක වාෂ්ප කරලා අවසානයේදී මේ වාෂ්පය ආයෙ වැඩි පීඩනයක් යොදලා මේක ඝනීභවණය කරනවා. නැත්නම් මේක ද්‍රවීභවණය කරලා ආයෙ ද්‍රවය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කියමුකෝ මේ ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙන්න ගියා සෙල්සියස් අංශක ගත්තොත් කෙල්වින් වලින් ගත්තොත් කෙල්වින් 300 උෂ්ණත්වයක් ගියා මේ ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරා. සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා කෙල්වින් අංශක 300 කරනකොට දැන් මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ A කියන වායුව. එතකොට ඊට පස්සේ මේ උෂ්ණත්වය අඩු කරගෙන පීඩනය වැඩි කළොත් පීඩනය වැඩි කරගෙන යනකොට මේ ද්‍රවය නැවත A කියන ද්‍රවය තත්ත්වයටපත් කරන්න පුළුවන්. නමුත් මෙහෙම කරන්න තියෙන උපරිම උෂ්ණත්වය තමයි මේ අවදි උෂ්ණත්වය කියන්නේ. යම් කිසි උෂ්ණත්වයකට මේ අපිට මේක වාෂ්ප කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට උෂ්ණත්වයක් දෙන්න ඕන නම් වාෂ්ප කරන්න ඒ වාෂ්පය නැවතත් ද්‍රවීභවණය කරන්න බෑ. නැත්නම් ඝනීභවණය කරන්න බෑ. අන්න ඒකට අපි කියන අවදි උෂ්ණත්වය කියලා. අන්න ඒක තමයි ජලයේදී මේ අවදි උෂ්ණත්වය හොයාගෙන තියෙනවා සෙල්සියස් කෙල්වින් 647.4 කියන උෂ්ණත්වය. අර කෙල්වින් 647.4 කියන උෂ්ණත්වයේදී එයාව තවදුරටත් මෙයාට උෂ්ණත්වය දුන්නයි කියලා මෙයා ද්‍රවීභවණය වෙන්නේ නැහැ. මේ උෂ්ණත්වයේ විතර උපරිම අවස්ථාව මේ උෂ්ණත්වයෙන් සම්පූර්ණයෙන් වාෂ්ප වුණොත් ඒ ටික ආයි පීඩනය වැඩි කරලා උෂ්ණත්වය අඩු කරලා ද්‍රව කරන්න පුළුවන්. නමුත් මීට වැඩිය උෂ්ණත්වය දෙන්න ඕන නම් මෙයා වාෂ්ප කරන්න එතනින් එහාට මෙයාව ද්‍රව කරන්න බැරි වෙනවා. අන්න ඒකට අපි කියනවා අවදි උෂ්ණත්වය කියලා. ජලය හොයාගෙන තියෙන අවදි උෂ්ණත්වය කෙල්වින් 647.4යි කියලා. දැන් අපි දැන් බලමු ජලයේ ත්‍රිකලක්ෂයට අදාළ සංයුති කලාප සංයුති රූප සටහන. ඒත් ඒක අපිට අඳින්න පුළුවන් ජලයේ සංයුති කලාප රූප සටහන දෙන්නේ පීඩනය සහ උෂ්ණත්වය අතර. ඒත් මේ පීඩනය එකක අපිට දාන්න පුළුවන් කිලෝ පැස්කල් වලින් නැත්නම් වායු ගෝල පීඩනය කියන එක වලින් දාන්න පුළුවන්. උෂ්ණත්වය දාන්න පුළුවන් කෙල්වින් වලින් නැත්නම් සෙල්සියස් වලින් උෂ්ණත්වය දාන්න පුළුවන්.
මේ විදිහට අපි ප්‍රස්ථාරය ඇඳහම ප්‍රස්ථාරය ඇදන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහ වක්‍රයක් තමයි ප්‍රස්ථාරය ඇදෙන්නේ. ඉතින් මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ මෙන්න මෙතනින් එහාට තියෙන උෂ්ණත්වය. මේ අවස්ථාව තමයි අපි කියන්නේ ජලයේ අවදි උෂ්ණත්වය. නැත්නම් කෙල්වින් 647.4 කියන අවස්ථාව. එහෙනම් මේ දෙහා පැත්තේ තියෙන සීනුම් ප්‍රමාණයන් වෙන්නේ වායු. ඉතින් පීඩනය ඉහළ යනවා. පීඩනය උඩ වැඩි වෙන්න මේ හරිය පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙන්නේ ද්‍රව්‍ය. එහෙනම් මේ අවස්ථාවේ තියෙන ද්‍රව එහෙනම් මේ තියෙන කන එහෙනම් මේ කොටස ආයත් වෙන්නේ ආයි වායුවට. ඉතින් මෙහෙම තමයි මේ ප්‍රස්ථාරය ඇදෙන්නේ. ඉතින් අපි මේක නම් කරොත් A B C සහ O විදිහට මේ AO වක්‍රයෙන් නිරූපණය වෙන්නේ ඝනය සහ ද්‍රව්‍ය සමතුලිත තියෙන අවස්ථාව. يعني ඝනයයි ද්‍රව්‍යයි තමයි මේ අවස්ථාවේ සමතුලිත වෙලා තියෙන්නේ. OB කියන වක්‍රයෙන් නිරූපණය වෙන්නේ ඝනය සහ ද්‍රව්‍ය සමතුලිත අවස්ථාව. OC කියන වක්‍රයෙන් නිරූපණය වෙන්නේ ද්‍රව්‍ය සහ වාෂ්පය සමතුලිත වෙලා තියෙන අවස්ථාව. ඒතකොට මේ අවස්ථාවේදී තියෙන පීඩන උෂ්ණත්වය ගැලපෙන්නේ ද්‍රව්‍ය සහ වාෂ්පයට. AO වක්‍රයෙන් ඝනය සහ ද්‍රව්‍යයට, OB වක්‍රයෙන් ඝනය සහ වායුව, AO වක්‍රයෙන් ඝනය සහ ද්‍රව්‍ය OB වක්‍රයෙන්. ඉතින් මේ කොටස ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන් මෙතනින්. ඉතින් ජලයේ අපි කිව්වා අවදි උෂ්ණත්වය වෙන්නේ කෙල්වින් 647.4. ඉතින් මම දැන් කිව්වා අවදි උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. මෙතනින් එහාට තවදුරටත් උෂ්ණත්වය වැඩි කළා මේ වායු වක්‍ර ද්‍රව්‍යයක් වාෂ්ප කළොත් ඒ වාෂ්පය නැවතත් ඝනීභවනය කරන්න බෑ. නැවතත් ද්‍රව්‍ය බවට පත් කරන්න බෑ. මෙතනට වෙනකම් විතරයි වාෂ්ප කළොත් ඒ වාෂ්පය ද්‍රව්‍යභවනය කරන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපි කියන උෂ්ණත්වය අපි කියන අවදි උෂ්ණත්වය ඒ අවස්ථාවේ තියෙන පීඩනය අපිට කියන්න පුළුවන්. මේ විදිහට පීඩනය ලකුණු කළොත් අවදි පීඩනය කියලා. ඒතර අවදි පීඩනය හොයාගෙන තියෙනවා 22088 කිලෝ පැස්කල් වලින්. ඒතර අවදි උෂ්ණත්වයේදී තියෙන පීඩනය අවදි පීඩනය. ඒතර මේකට මට කියන්න පුළුවන් අවදි පීඩනය මේ ඉන්නේ අවදි උෂ්ණත්වය. ඒතර මේ අවස්ථාවේ තියෙන පරිමාවට අපිට කියන්න පුළුවන්. මේ අවස්ථාවේදී මූලයක් ගන්නා පරිමාවට අපිට කියන්න පුළුවන් අවදි පරිමාව කියලා. ඉතින් මේ කියන කාරණා ටික මේ ප්‍රස්ථාරය අපිට ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේ ජලයේ ත්‍රිකලක්ෂය කියන්නේ මොකක්ද? ජලයේ ත්‍රිකලක්ෂය කියලා කියන්නේ ජලයේ ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේම පවතින උෂ්ණත්වය සහ පීඩනයට අපි කියනවා ජලයේ ත්‍රිකලක්ෂය. තියෙන උෂ්ණත්වය සහ පීඩනය. ඒතකොට ජලයේ ත්‍රිකලක්ෂය කියලා කියන්නේ ජලයේ ඝනය, ද්‍රවය සහ වායුව තියෙන අවස්ථාව. ඒ කියන්නේ එකම අවස්ථාවේ ඝනයක්, ද්‍රවයක්, වායුවක් තියෙනවා. ඉතින් මෙතනදී ජලයේ ත්‍රිකලක්ෂය වෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඒතර මේ අවස්ථාවේ තියෙන උෂ්ණත්වය අපිට ගන්න පුළුවන් කෙල්වින් 273.16. අපි කෙල්වින් 273 කියලා මෙතන ගන්න මේ දශම ගන්න අපි ගන්න කිරීමදී ගන්නේ නැහැ. නමුත් අතන මේ ඝන, ද්‍රව, වායු කියන අවස්ථාව තුනම සමතුලිතව තියෙන අවස්ථාව කෙල්වින් 273.16. සෙල්සියස් වලින් ගත්තොත් බිඳුව නෙමෙයි 0.01ක් විදියට වෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ ඝනය සහ ද්‍රවය සමතුලිත වෙලා තියෙන අවස්ථාව ගන්න. මේ අවස්ථාව තමයි සාමාන්‍යයෙන් ගණන කිරීමේදී ගන්නේ සෙල්සියස් බිඳුව කියලා මේ හැම අවස්ථාවම. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව තම ඝනය සහ ද්‍රවය සමතුලිත වෙලා තියෙන මීට වඩා පොඩ්ඩක් අඩු උෂ්ණත්වයකදී ඒක අපි කියනවා කෙල්වින් 273.15. ඉතින් ඒ උෂ්ණත්වය අපිට සෙල්සියස් වලින් ගන්න පුළුවන් සෙල්සියස් බිඳුවයි. ඒ සෙල්සියස් බිඳුව කියන්නේ ඇත්තටම ඝනය සහ ද්‍රවය සමතුලිත වෙලා තියෙන අවස්ථාව. ඝන, ද්‍රව සහ වායු සමතුලිත වෙලා තියෙන අවස්ථාව අපි ගන්නෙ කෙල්වින් 273.16 කියන අවස්ථාව. ඉතින් මේ කෙල්වින් 273.16 කියන අවස්ථාවේ පීඩනය අපිට ගන්න පුළුවන්. මේ පීඩනය අපිට ගන්න පුළුවන් 0.6 කිලෝ පැස්කල් කියලා. ඒ කියන්නේ ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය කෙල්වින් 273.16යි. ජලයේ ත්‍රිකලක්ෂයේ පීඩනය වෙන්නේ කිලෝ පැස්කල් 0.6යි. ඉතින් මේ විදිහට උෂ්ණත්වය තව ඉහළට ගියාට පස්සේ මේ හරියට අපිට හම්බ වෙනවා සෙල්සියස් අංශක 100. නැත්නම් කෙල්වින් නම් 373. ඒක ඔයගොල්ලෝ කෙල්වින් 373 කියන්නේ නැත්නම් සෙල්සියස් අංශක 100 කියන්නේ ජලයේ තාපාංකය. ජලයේ නටන උෂ්ණත්වය. දැන් ජලයේ තාපාංක අවස්ථාවේදී අපි ගත්තොත් එයාගේ පීඩනය. එහෙනම් එයාගේ පීඩනය ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා වායුගෝලීය පීඩනයට සමාන වුණ පීඩනයක් ඇති වුණාන් පස්සේ තමයි මේකක් අපි නටනවා කියලා කියන්නේ. මොකක් හරි ද්‍රව්‍යයක් නටනවා කියලා කියන්නේ එයාගේ තාපාංකයට ළඟා වෙනවා කියන්නේ එයාගේ වාෂ්පීය පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. මේ අවස්ථාවේදී ජලයේ තාපාංකය ඒක නටනවා. එහෙනම් මේ අවස්ථාවේදී පීඩනය වෙන්න ඕනේ වායුගෝලයකයි නැත්නම් එක වැඩි කිරීම 10.2 කිලෝ පැස්කල්. පැස්කල් වලින් ගත්තොත් එක වැඩි කිරීම 10.5. ඉතින් මේ කියන කාරණා ටික තමයි අපිට ජලයේ ත්‍රිකලක්ෂය සහ මේ ජලයේ සංයුති කලාප රූප ස්ථානකයෙන් ගන්න තියෙන දත්ත ටික. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ පිළිවෙලව දැන් අවබෝධයක් වෙන්න තියලා. එහෙනම් අපි බලමු ඊටු කොටස් සාකච්ඡා කරමු.
මේ ආසවන ක්‍රියාවලිය ගත්තට පස්සේ ආසවන ක්‍රියාවලිය දෙකක් අපි කතා කරනවා සරල ආසවනය සහ භාගික ආසවන කියන ක්‍රියාවලිය දෙක. ඒ මුලින්ම බලමු මේ සරල ආසවනය කියන්නේ මොකක්ද? මේ සරල ආසවනයේදී අපි විසරණය කරගන්නේ ආසවණයෙන් ගන්න ප්‍රතිඵල තමයි මේ වාෂ්පශීලී සංඝටකයක් සහ වාෂ්පශීලී නොවන සංඝටකයක් මිශ්‍ර කරලා පස්සේ මේ වාෂ්පශීලී සංඝටක වෙන් කරගන්න පුළුවන් වෙන් කරගන්න තියෙන ක්‍රමය තමයි අපි කියන්නේ සරල ආසවනය කියන්නේ. ඒක මෙතන යතුලම පහසුයි. කෙනෙක් වාෂ්පශීලී වෙනවා අපි ඒකත් වාෂ්පශීලී කරනකොට B වාෂ්පශීලී වෙන්නේ නැහැ. ඒතර මේ මිශ්‍රණය සරල ආසවනයේ ලක් කරලා පස්සේ වාෂ්පශීලී සංඝටකේ වෙන් කරලා ගන්න පුළුවන්. ඒකට මේ විදිහට පරීක්ෂණාගාරයක කරන්න පුළුවන්. මේ විදි ප්ලාස්ටිකුකට මේ මිශ්‍රණය දානවා. මේ විදි ප්ලාස්ටිකුකට මේ මිශ්‍රණය දැම්මට පස්සේ මෙතන A සහ B තියෙනවා ද්‍රව අවස්ථාවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේකෙන් A විතරයි වාෂ්පශීලී. B වාෂ්පශීලී නැහැ. ඉතින් මේකෙන් අපිට මේ විදිහේ කන්ඩෙන්සර් එකක් කරහා මේ වාෂ්පය යැවීමට සලස්වන්න පුළුවන්. එවල අවසානයේදී මේ මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. මේ කන්ඩෙන්සර් එක ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද මේ කන්ඩෙන්සර් එක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අතට පස්සේ මේකට දැන් අපි තාපය සපයනවා. මෙහෙම තාපය සපයනකොට B කොහොමවත් වාෂ්පශීලී නැහැ. ඒ වාෂ්පශීලී. එතකොට මේ හරියදී ඒ වල වාෂ්පය මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මේ ඒ වල වාෂ්පය මේ කන්ඩෙන්සර් එක හරහා යනවා. ඒතර කන්ඩෙන්සර් එක හරහා ගිහිල්ලා මේ විදිහට ඒ ද්‍රවය අපිට නිස්සාරණය කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ ඒ විතරයි. මොකද මෙයා වාෂ්පශීලී නැහැ. සම්පූර්ණයෙන් අවාෂ්පශීලී කෙනෙක් ගත්තේ මෙයා වාෂ්පශීලී. ඒතර මෙයාගේ තාපය සපයනකොට වාෂ්ප පිට වුණා ඒ වල වාෂ්පය. ඒතර මෙයා මේ කන්ඩෙන්සර් එක හරහා යනවා. ඉතින් මේ කන්ඩෙන්සර් එක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ හරින් අපි දානවා මේ පිට මේ පිවිසුමෙන් අපි දානවා සිසිල් ජලය. සිසිල් ජලය දැම්මට පස්සේ මෙතනින් පිට වෙන්නේ උෂ්ණත්වය ඉහළ ගිය ජලය නැත්නම් උණු ජලය. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට මේ වාෂ්පය අපි ගත්තට පස්සේ තාපාංකයක් සැපයුවට පස්සේ මේ වාෂ්පයේ උෂ්ණත්වය ඉහළයි. ඒතර වාෂ්පයේ උෂ්ණත්වය ඉහළ කියලා ඔයගොල්ලෝ දැන් තාපයේ පාඩම කතා කරලා තියෙනවා භෞතික විද්‍යාවේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ තාපයේ උෂ්ණත්වය ඉහළයි වාෂ්පවල. ඒතර වාෂ්පවල උෂ්ණත්වය ඉහළයි. ඒතර මේ උෂ්ණත්වය ඉහළ නිසා සිසිල් ජලයේ උෂ්ණත්වය අඩුයි. ඒතර මෙතන තාප කොමාරුවක් පිට සිද්ධ වෙන්නේ. මෙයා තාපය පිට කරනවා සිසිල් ජලයෙන් තාපය උරා ගන්නවා. එතකොට මේ වාෂ්පයේ තාපය පිට කරලා එයාගේ අවස්ථාවේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයා වාෂ්ප ද්‍රව අවස්ථාවටපත් වෙනවා. අවස්ථාවේ පරිවර්තනය සිද්ධ වෙනකොට මේ ජලය තාපය උරාගෙන එයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. එයාගේ විශිෂ්ට තාප ධාරිතාව විදිහට උෂ්ණත්වය තියෙනවා. මෙතන මුක්ත අවස්ථාව සහ ඊට හරකට උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. තාප කොමාරුවක් වෙන සිද්ධ වෙන්නේ. මෙයා තාපය පිට කරනවා. ඒ තාපයේ ජලය අරගෙන සිසිල් ජලය උණු ජලය විදිහට අයින් වෙනවා. මෙයා අවස්ථාව විපර්යාසයක් ලක් වෙලා වාෂ්ප ටික නිද්‍රව ජලය බවට පත් වෙනවා. ඉතින් මෙතන උෂ්ණත්වය ගත්තට පස්සේ එතන මෙතන උෂ්ණත්වය මෙයාගේ තාපාංකය තමයි දක්වන්නේ. මොකද මෙතන A විතරයි තියෙන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම සරල ආසවන ක්‍රියාවලිය. ඒක ඇත්තටම පහසු ක්‍රමයක්. මොකද එක්කෙනෙක් විතරයි මෙතන වාෂ්පශීලී වෙන්නේ. එයා කෙලින්ම නිස්සාරණය කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු නේද මොකද්ද මේ භාගික ආසවනය කියලා කියන්නේ. භාගික ආසවනය ගත්තට පස්සේ අපිට මේ වගේ සරල ආසවන ක්‍රම කීපයකටම ක්‍රියාවලියක් අපිට කියන්න පුළුවන් භාගික ආසවනය කියලා. ඒක කොහොමද වෙන්නේ? දැන් මම මෙතන මුලින් ගත්තේ මේකෙන් A විතරයි වාෂ්පශීලී කියලා. දැන් අපි සැලකුවොත් මේ A සහ B දෙන්නම වාෂ්පශීලී කියලා. ඒතකොට මේ වාෂ්පශීලී දෙන්නම වාෂ්පශීලී. හැබැයි මේ දෙන්නගේ තාපාංක වෙනසක් තියෙනවා. මම ගත්තොත් B වල තාපාංකය වැඩි A වල තාපාංකයට වඩා. ඒ කියන්නේ A වල වාෂ්ප පීඩනය වැඩි B වලට වඩා. කියන්නේ A හොඳට වාෂ්පශීලී කෙනා B ට වඩා. දෙන්නගේ වාෂ්පශීලී අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ තාපාංක වෙනසක් තියෙනවා. එතකොට A වල තාපාංකයට වඩා B වල තාපාංකය වැඩි. ඒ කියන්නේ යා වාෂ්ප පීඩන ප්‍රමාණය අඩුයි. එහෙනම් මෙතන වැඩිපුර දැන් ඉන්නේ A. හැබැයි මෙතන B ඉන්නේ දෙන්නම වාෂ්පශීලී නිසා. ඉතින් මේ දෙන්නගේ අපි ගත්තොත් මේ කන්ඩෙන්සර් කරා යවුවොත් මේ මිශ්‍රණය සම්පූර්ණයෙන් A නෙමෙයි ඉන්නේ. ඒ දෙන්නම වාෂ්පශීලී නිසා මෙතන A ඉන්නවා B ඉන්නවා. හැබැයි ගත්තට පස්සේ මෙතන A දැන් අපි 150 මිශ්‍ර කරලා නම් මේ A සහ B ගේ වාෂ්පීය සංයුතිය ඔයගොල්ලෝ දන්නවා. වාෂ්පය අනිවාර්යෙන් 70ක් විතර ඉන්නේ A. B 30ක් විතර ඉන්නේ. මොකද වාෂ්පයේ වැඩිපුර යන්නේ A නිසා. එයාගේ වාෂ්පශීලී බව වෙන නිසා. එතකොට මේ විදිහට ගිහලා අවසාන මිශ්‍රණය ගත්තට පස්සේ A වල සංයුතිය මම කොහොමද මෙතන මිශ්‍ර කරේ 50යි 50යි. හැබැයි දැන් මෙතන A වල සංයුතිය 70ක් B වල සංයුතිය 30ක් පමණ වෙලා තියෙනවා. ඉතින් මෙතන තාම සංශුද්ධ ද්‍රව්‍යයක් අපි නිස්සාරණය කරගත්තේ නැහැ. හැබැයි දැන් මෙතන උෂ්ණත්වය එක බැලුවම මේක වාෂ්ප කරන්න තිබු උෂ්ණත්වයට වඩා අත්‍තරම උෂ්ණත්වය අඩු වෙනවා. මොකද වාෂ්පශීලී එක්කෙනාගේ උෂ්ණත්වයට ආසන්න වෙලා. එයාගේ උෂ්ණත්වය හැමදේම අඩුයි තාපාංකය. දැන් අවසාන මිශ්‍රණයේ තාපාංකය දැන් පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් මේ මිශ්‍රණේ ආයි අරගෙන මේ විදිහේ පරීක්ෂණයකට ආයි ලක් කරොත් එතකොට මේ මිශ්‍රණය දැන් තියෙන්නේ 50 50 මිශ්‍ර කරන්නේ 70 සහ 30. ඒකත් නැවත වාෂ්ප කළාට පස්සේ
මේ වාෂ්ප සංයුතිය දැන් 70ටත් වඩා වැඩි. දැන් මෙතන 90ක් විතර තියෙන්නේ. ඒකට 10ක් විතර තමයි බීජේ. එයා ද්‍රව කළාට පස්සේ දැන් නව මිශ්‍රණයේදී ඒ වල සංයුතිය 90ක් පමණ වෙනවා. මෙයාගේ සංයුතිය 10ක් පමණ වෙනවා. එතකොට මේ අවසාන මිශ්‍රණයේ තාපාංකය දැන් ගොඩක්ම ඒ වලට ආසන්න වෙලා ඒ කියන්නේ තාපාංකය තවත් අඩුයි. ඉතින් මේ විදිහට තව ක්‍රියාවලිය ශ්‍රේණියක් කරගෙන යනකොට අවසානයේදී අපිට සංශුද්ධ ඒව ගන්න පුළුවන්. ඒතර අවසානයේදී මිශ්‍රණයේ තාපාංකය ඒ වල තාපාංකයට සමාන වෙනවා. එතකොට මේ වගේ ක්‍රියාවලි කීපයක් කරලා අපිට මේ වගේ සරල ආසන්න ක්‍රියාවලි කීපයක් කරද්දී අපිට භාගික ආසන්නය කරලා වාෂ්පශීලී සංඝටක වලිනු වාෂ්පශීලී සංඝටක කීපයක් තිබ්බත් එයාගෙන් වඩාත්ම වාෂ්පශීලී කෙනාව මෙහෙන් වෙන් කරලා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි මේ ක්‍රමයෙන් නෙමෙයි අපි වාෂ්පශීලී සංඝටක වෙන් කරන්නේ. කීපයක් තියෙනකොට වෙන් කරන්නේ මේ ක්‍රමයෙන් නෙමෙයි. මේ විභාජක අටලුව කියන ක්‍රමය. එතකොට මේ විභාජන අටලුව කියන ක්‍රමය අපි පරීක්ෂණාගාරයේදී එක විදිහකට එතන මේක ප්‍රායෝගිකව භාවිතා වෙන ක්‍රමයක්. බෝරතෙල් නිස්සාරණය කියන ක්‍රමයේදී බෝරතෙල් ගන්න බෝරතෙල්නේ භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් කියන ක්‍රම ගන්න මේ විභාජන අටලුවේ. ඒතර ඒ විදිහට අපි පරීක්ෂණාගාරය කරන ක්‍රමයක් තියෙනවා. ඒකත් මේ විදිහම ක්‍රියාවලියක් තමයි. ඒතර එතනදි සිද්ධ වෙන්නේ මේ අපි කතා කරන්නේ සරල ආසාවනටනේ. මෙතනදි සිද්ධ වෙන්නේ මේ විදිහේ රාස්කුවක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන වීදුරු බෝල ටිකක් රඳවලා තියෙනවා. එතන මේ විදිහට මෙතන A සහ B තියෙනවා. ඒතර මේ දෙන්නම වාෂ්පශීලී. ඒ කියන්නේ වාෂ්පශීලී ද්‍රව්‍ය එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අන්න ඒව නිස්සාරණය කරගන්න තමයි අපි භාගික ආසාවනය කියන ක්‍රමය යොදාගන්නේ. ඉතින් මෙතන අපි උෂ්ණත්වය මනගන්න උෂ්ණත්ව මානයක් කියලා කියනවා. මේ විදිහට කන්ඩෙන්සර් එකට සම්බන්ධ කරලා මෙතන අපි උෂ්ණත්ව මානයක් කියලා කියනවා. මෙතන වාෂ්පය ගන්න පුළුවන්. ඒතර මෙතන ගියන දින උෂ්ණත්වමානය. ඒ උෂ්ණත්වමානය දාලා තියෙන මේ අවසාන මිශ්‍රණයේ වාෂ්පයේ සංයුතියේ උෂ්ණත්වයමයි. ඒතර මේකෙදි කරන්නේ මේ විදිහටම අපි තාපය සපයනවා මේකට. මේ විදිහට තාපය සපයුවට පස්සේ දැන් මෙතන අපි දැනගන්න ඕනේ ඒ වල වාෂ්පශීලී බව වැඩි කියලා. ඒකට ඒ වාෂ්පයේ සංයුතිය මෙතන වැඩි. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ වල වාෂ්ප පීඩනයට ඒ වල තාපාංකයට සමාන උෂ්ණත්වයක් මෙතන නදව ගන්න. එතකොට ඒ වලට සමාන තාපාංකයක් මෙතන නදවගත්තොත් මෙතන වැඩි ප්‍රතිශතයක් එන්නේ ඒ වල. එතකොට අන්නේ විදිහේ ක්‍රියාවලියක් මගින් තමයි එතකොට පුළුවන් තරම් උත්සාහ කරන මේකෙන් ගිහිල්ලා ඊට පස්සේ මෙතන වාෂ්පයෙන් කොටසක් මේ ද්‍රවීභවන විතර නැවතත් මෙතන දෙනවා. ඒක ආයි වාෂ්ප වෙනවා. අන්නේ විදිහේ ක්‍රියාවලියක් මගින් තමයි මේක වාෂ්ප වෙන්නේ. එතකොට මේක තාපාංකයේ සපයන්නේ පුළුවන් තරම් මේ උෂ්ණත්වමානයෙන් බලනවා මෙතන තියෙන උෂ්ණත්වය ඒ වල තාපාංකයට සමානව කියලා. අතන මේක දැනගන්න ඕනේ ඒ වල තාපාංකය අපි කයින් දැනගන්න ඕනේ මේ මිශ්‍ර කරලා තියෙන ද්‍රව වල තාපාංක දැන වශයෙන් දැනගන්න ඕනේ. ඒත් ඒ වල තාපාංක අපි දැනගන්න ඕනේ ඒක තාපාංකය අඩුයි. පුළුවන් තරම් මෙන්න මෙතන උෂ්ණත්වය ඒ වල තාපාංකය සමාන කරගෙන තියාගන්න බලනවා. ඒකට වැඩිපුරම මෙතන ඉතුරු වෙන්නේ ඒ වල තාපාංකය මොකද මෙතන ඉතුරු වෙන්නේ. එහෙනම් වැඩි ප්‍රතිශතයක් අපිට ගන්න පුළුවන් මෙතනින් ඒ ප්‍රමාණය. ඒතර මේ විදිහේ ක්‍රියාවලියක් මගින් අපිට සංශුද්ධ ඒව නිස්සාරණය කරගන්න පුළුවන් අපිට ලේසියෙන් මෙතන උෂ්ණත්වය හරියටම අපි තියාගත්තොත් ඒ වල තාපාංකය අපිට සංශුද්ධ ඒව නිස්සාරණය කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් කරලා තියෙන්නේ මේ උෂ්ණත්වය ඉහළ දැමීමක් නේ. මෙතන වාෂ්පයෙන් යම්කිසි ප්‍රමාණයක් කියන්නේ දැන් B ගත්තට පස්සේ B වැඩියෙන් කැමති ද්‍රව වෙනනේ. ඒකට මෙයාගේ මේ වාෂ්පය ගැටිලා මෙයා නැවතත් ද්‍රව විදියට පහළට එනවා. ඒ වල වාෂ්පය පුළුවන් තරම් මෙතන තියාගන්න තමයි මේ විදිහට වීදුරු බෝල රඳවලා තියෙන්නේ. මේ වීදුරු බෝල වලින් කරන්නේ වඩාත්ම ද්‍රව වෙන්න කැමති B නැවතත් ද්‍රව තත්ත්වයට පත් කරන්නේ. එයාගේ වාෂ්පය ද්‍රව කරලා හරිනේ. ඒකකොට වැඩිපුර සංයුතියක් මෙතන ඉතුරු වෙන්නේ ඒ. ඉතින් මේක තමයි මේ වීදුරු බෝල වලින් මෙතන කරලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණත්වය තිබි මැන ගන්නවා මෙතනදී ඒ වල තාපාංකයට සමාන වෙනවා. ඉතින් මේ විදිහේ ක්‍රමයක් තමයි භාගික ආසාවනීයව කතා කරන්නේ. විභාජක අටලුවේදී තවත් වෙනස් ක්‍රමයක් ගැන කතා කරනවා පොරතෙල් වගේ නිස්සාරණයකදී. ඉතින් මේක තමයි පරීක්ෂණාගාරයේ තියෙන භාගික ආසාවනීය කරන ක්‍රියාවලිය. එතකොට මේ වෙලාවේදී වඩා ඵලදායී ප්‍රමාණයක් ගන්න පුළුවන් වාෂ්පශීලී ඒවල. ඒක තාපාංකය ඒවලට සමාන වෙන අවසානයේ මෙතන ඒම ආවා. කන්ඩෙන්සර් ක්‍රියාවලිය අර විදිහටමයි. මම හිතනවා ඔයගලන්ට මේ සරල ආසාවන ක්‍රියාවලිය සහ භාගික ආසාවන කියන ක්‍රියාවලිය දැන් අවබෝධ වෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේ සම්බන්ධවත් ඇවිල්ලා තියෙන ගැටලුවක් ගැන කතා කරමු. හරි එතකොට අපි ගැටලුවට ගියොත් 2015 6 වෙනි ප්‍රශ්නේ C කොටස. ඒතර ඒකේ දීලා තියෙනවා බෙන්සීන් හා ටොලුවීන්
එකිනෙක මිශ්‍ර කළ ද්වියංගී පද්ධතිය සාධනවා කියන්නේ එතකොට බෙන්සීන් වල තාපාංකය සහ ටොලුයින් වල තාපාංකය දීලා දෙනවා. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ඒකේ සංයුතිය සඳහා පද්ධතිය සඳහා උෂ්ණත්ව සංයුති සටහනක් කරගෙන කියලා. දැන් මම මේ ගැන කතා කළා උෂ්ණත්ව සංයුති සටහන කොහොමද දෙන්නේ. ඊට පස්සේ මම ඉන්න පුළුවන් මේ විදිහට ඉතින් මේ උෂ්ණත්වය නැත්නම් තාපාංක සංයුති කියලා කියන්න පුළුවන්. සංයුතිය එන්නේ මම මේ පැත්තට ගත්තොත් බෙන්සීන් ඉන්නේ කියලා. බෙන්සීන් වල මවුල භාගය අපිට ගන්න පුළුවන්. මේ පැත්තේ ටොලුයින් මේ පැත්ත ගත්තට පස්සේ සංයුති ප්‍රස්ථාරයේදී දැන් තාපාංකය වැඩි ඇත්තටම ටොලුයින් වල. දැන් තාපාංකය කියලා යනෝනේ මේ පැත්ත තමයි ටොලුයින් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙයාගේ තාපාංකය වැඩි නම් එක දානවා B. මෙයා දානවා මේක සමාන කරලා A මේක B කියලා. තාපාංක TA සහ DB විදිහට. TB කියන්නේ ටොලුයින් වල තාපාංකය, TA කියන්නේ බෙන්සීන් වල තාපාංකය. ඉතින් මේක ගත්තට පස්සේ දන්නවා කොහොමද වක්‍රය එන්නේ කියලා මේ විදිහේ වක්‍රයක් එන්නේ. අපි සංයුති රූප සටහන දැන් ඇඳලා වාෂ්ප වක්‍රයනේ මේ විදිහ. ඉතින් මේ සංයුති කලාප සටහන ඇඳලා ඊට පස්සේ කියනවා බෙන්සීන් 130ක් ඇති මිශ්‍රණයක්. සලකන්න ඕනේ. ඒතකොට බෙන්සීන් මේ මැද අවස්ථාව තියෙන්නේ සෙල්සියස් 150. ඒතර මේ ද්‍රාවණය කියනවා කියන්නේ බෙන්සීන් වලින් 130. ඒතකොට ඉතුරු කොටස 170ක් කියන ටොලුයින් එක. මේ හරිය තමයි 130 ඉන්න බෙන්සීන් වල බෙන්සීන් බිඳුවේ නැහැ මේ පැත්තට. එතකොට අපි ගත්තොත් දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහනවා P ද්‍රව මිශ්‍රණය. දැන් මේ ද්‍රව මිශ්‍රණය කියන්නේ P. මේ ද්‍රව මිශ්‍රණය. එතකොට P ද්‍රව මිශ්‍රණයේ තාපාංකය ලකුණු කරන්න. මේ ඉන්න ඕනේ මෙන්න මේ විදිහේ තැනක. 130 ගත්තට පස්සේ 130 අවස්ථාවේදී අද ද්‍රව්‍ය සංයුතිනේ කියන්නේ. ඒ අවස්ථාවේ උෂ්ණත්වය තමයි මෙතනින් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඉතින් කලින් තිබ්බ 150 130ක නම් බෙන්සීන් ඉන්නේ. 130 අවස්ථාවේදී යාගේ තාපාංකය වෙන්න ඕනේ මෙන්න මේ T1 එතකොට ලකුණු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ 130 ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා T1 උෂ්ණත්වයේදී වාෂ්පයේ සංයුතිය Q ලෙස ලකුණු කරනවා. ඒ උෂ්ණත්වයේ විතර වාෂ්පයේ සංයුතිය ලකුණු කරන්න පුළුවන්. ඒ ගොඩාක් මෙහෙට එන්න ඒක. බැලන්ස් වෙන විදිහට අඳින්න. එතකොට මේ විදිහට අඳින්න පස්සේ මෙන්න මේ හරිය අපිට ලකුණු කරන්න පුළුවන්. එයාගේ වාෂ්පයේ සංයුතිය. වාෂ්පයේ සංයුතිය ලකුණු කරන්න කියනවා සංයුති රූප සටහනේ Q ලෙස. මෙතන තමයි Q. ඔයගොල්ලෝ දන්නවා A වල වාෂ්පශීලීත්වය බෙන්සීන් වල වාෂ්පශීලී බව වැඩි මොකද ඒකේ තාපාංක වැඩි. ඉතින් එයාගේ ද්‍රව අවස්ථාවට වඩා අනිවාර්යෙන් එයාගේ වාෂ්ප අවස්ථාව වැඩි වෙන්න ඕනේ. එයාගේ 130ක් නම් 160ක 70ක වගේ ප්‍රමාණයක් තමයි මේ Q වෙන්නේ. මේ විදිහට තමයි Q ලකුණු වෙන්නේ. ඊට කියනවා T1 උෂ්ණත්වයේ ද්‍රව වාෂ්ප කලාපයන්හි සංයුති වෙනස ගුණාත්මකව පහදන්න මේ වෙනස පදනම් කරගනිමින් දියන්ගේ මිශ්‍රණයෙන් බෙන්සීන් වෙන් කර ගැනීමට දාගන්න ක්‍රමය නම් කරන්න කියලා කියන්නේ. ක්‍රමය ගැන විස්තර කරන්නේ නැහැ. ඉතින් දෙන්නම වාෂ්පශීලී දෙන්නෙක් නිසා ක්‍රමය නම් භාගික ආසවණී කියන ක්‍රියාවලිය. මේක අනිත් අහන කොටස තමයි T1 උෂ්ණත්වයේදී ද්‍රව හා වාෂ්ප කලාපයේ සංයුතිය. දැන් මම ඒක ගැනත් කිව්වා. ඒතර බෙන්සීන් වල එයා වාෂ්පශීලී සංයෝගයක් සාපේක්ෂ වරයට වඩා ටොලුයින්ට වඩා. ඒතර T1 උෂ්ණත්වයේදී එයාගේ ද්‍රවයේ සංයුතිය ඉහළයි. ද්‍රවයේ සංයුතිය අඩුයි. මොකද එයා වාෂ්පශීලී වැඩි කෙනෙක් නිසා එයාගේ වාෂ්පයේ සංයුතිය ද්‍රවයේ සංයුතියට වඩා ඉහළ ගිහින් තියෙනවා. 150කට වඩා ඉහළ තමයි කිව්වේ. වාෂ්පයේ සංයුතිය. ඒ උෂ්ණත්වයේදී. එහෙනම් ද්‍රවයේ සංයුතිය වාෂ්පයේ සංයුතියට වඩා අඩුයි. ඒක ඔයගොල්ලෝ පහදන්න ඕනේ. වඩා වාෂ්පශීලී වෙන බෙන්සීන්. ඒ බෙන්සීන් වඩා වාෂ්පශීලී නිසා ඒ වාෂ්ප කලාපය ද්‍රව කලාපයේ සංයුතියට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රස්ථාරය කාලයට ද්‍රව කලාපයේ සංයුතිය වැඩි, වාෂ්ප කලාපයේ සංයුතිය වැඩි, ද්‍රව කලාපයේ සංයුතිය අඩුයි කියන කාරණාව පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඒක තමයි පහදන්න කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී අවශ්‍ය වෙන මේක වෙන් කරගන්න අවශ්‍ය වෙන ක්‍රමය තමයි භාගික ආසවණී කියන ක්‍රමය. ඉතින් ඒ ගැන පොඩි සඳහන් කරන්න හරියි. ඊළඟ කොටස දානවා එකිනෙකට සමාන තාපාංකයේදී සම්පූර්ණ මිශ්‍රණ ද්‍රව දෙකක උෂ්ණත්ව සංයුති රූප සටහන. ඉතින් එකිනෙක සමාන වල තාපාංක තියෙනවා නම් මේකලං ගැන කොහොමද ලේසි ඔයගලන්ට දැන් බලමු තාපාංකය සමාන වෙන ද්‍රව්‍යයන් දෙකක උෂ්ණත්ව සංයුති රූප සටහන. මේගොල්ලන්ට ගත්තාම මේ විදිහටම x අක්ෂරයක් y අක්ෂරයක් කරනවා මෙතන සංයුතිය. තාපාංක සමානයි. මම මෙතන t කියලා ගත්තොත් මේ තාපාංකය තමයි මෙතන කොහොමද දන්නකොට තාපාංක වර්ගයේ සරල රේඛීය විදිහට ආවේ නැහැ. තාපාංක වර්ග මෙන්න මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ගහලා තියෙන මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ සංයුති රූප සටහනක් ගැන නෙමෙයි. මේ සංයුති කලාප සටහනක් අනිත් තියෙන්නේ. සංයුති කලාප සටහනක් කරනකොට අපිට මේකේ වාෂ්ප සංයුතිය වෙන්න පුළුවන් මේ විදිහට. මෙතෙන් ද්‍රව වක්‍ර මෙතෙන් වාෂ්ප. මේ අවස්ථාවේදී අපිට සංයුති
ලකුණු කරන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඒත් එකම මට්ටමක තමයි ඉන්නේ තාපාංක. මේ විදිහට තමයි අපිට මේ ගැටලුව සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කොටස් ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපේ පාඩමේ සම්පූර්ණයෙන්ම මේ ද්‍රව වාෂ්ප සමගරිතය කියන කොටස් ටික අපි කතා කළා මේ පාඩමේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ පාඩංකවේදී කතා කරපු සියලු කොටස් ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති කියලා. ඉතින් මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් සුබ දවසක් සිදු වෙනවා.